තෙරුවන් සරණයි. අපි කතා කරා ප්‍රභාස්වර සිත ගැන. පුංචි ළමයා මේ ලෝකයේ උපදිනකොට ඒ පුංචි දරුවා මේ සම්මුති ප්‍රඥප්ති නාම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබගේ කුඩා කාලයට ඔබගේ ආරම්භක ওই සිතේ ආරම්භය කොහොමද මේ සිත මායාවක් වුනේ? කොහොමද මේ සිත රැවටුනේ? මෙන්න මේ මූලයට ගියාම තමයි ඔබට මේ ගැටලුව निराකරණය වෙන්නේ. අපි ධර්ම මාර්ගයේ කටයුතු කරනවා කියන්නේ බුදුන් වහන්සේ දුකින් මිදෙන මඟක් ලෝකෙට දේශනා කළේ. අපි මේ සිත තුළ තමයි මුළු ලෝකෙම හදාගෙන තියෙන්නේ. චිත්තේන නියති ලෝකේ බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මේ ආයතන හරහා තමයි ලෝකෙ හැදෙන්නේ කියලා. සලආයතන ලෝකෝ ආයතන නිසා අපි හදාගත්ත ශබ්ද ලෝකේ, වර්ණ ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, පහස ලෝකේ, සිතුවිලි ලෝකේ මේ ආයතන හයෙන් අපි ලෝකයක් හදාගෙන ලෝක හයක් එකතු වෙලා අපිට දැන් ඇත්ත වෙලා තියෙනවා. මේ එක දෙයක්වත් අපිට බොරුවක් කියලා දැනෙන්නේ නැහැ. නමුත් අපි ඉන්නේ මායා ලෝකයක. ඔබ දුක් විඳින්නේ, හඬන්නේ ඔබේ හිත තුළ මේ ලෝකේ තියෙන නිසා. ඔබ හිතන්නේ ඔබ බාහිර තියෙන ලෝකේ ඉන්නවා කියලා. නමුත් ඔබ මේ මොහොතේ දකින හැම දෙයකම ඔබ කතා කරන්නේ නමක් ගැන. අඹගස්, නාගස් ඔබ කතා කරන්නේ හැමතිස්සෙම නාමයක්. ඒ නාමයක් නේද ඔබ දැන් මේ මොහොතේ ඔබේ සිත බලන්න කුමක්ද කියලා. එහි නාමයක් තියෙනවා. ඒ නාමයක් රූපයක් ගැට ගැහෙන නිසා ඒ සිතක් විඥානයක් හටගන්නේ. මේකෙන් ඔබට පැහැදිලි වෙනවා ඔබ හිතන්නේ කුමක්ද? ඔබ මේ මොහොතේ ඔබේ සිතේ තියෙන්නේ කුමක්ද? ඒ තුල තියෙන්නේ ඇත්තටම සම්මුති නාමයක් රූපයක්. නාමයේ අනුව ගිය රූපයක්, රූපයේ අනුව ගිය නාමයක්. නාමයේ අනුව ගිය රූපයක් කියන්නේ ඔබට කෝල් එකක් දුන්නොත් හැරේ ඔබට කියන්නේ නමක්, ශබ්දයක්. ඒ ශබ්දයට ඔබට රූපයක්ම වෙනවා. ඔබ ඇමරිකාව වගේ රටක, විදේශීය රටක දුරකථනයකින් කෝල් එකක් ආවොත් ඔහු කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ ශබ්දය වෙනස්. ඉන්දියාව වගේ රටකින් කෝල් එකක් දුන්නොත් ඔබට කතා කරන්නේ හින්දු භාෂාව. ඒ ශබ්දය වෙනස්. චීනය වගේ රටකින් කෝල් එකක් දුන්නොත් ඔබට කතා කරන්නේ චයිනා භාෂාවයි. ඒ ශබ්දය වෙනස්. ලංකාවේ කතා කරන මේ නාම ශබ්ද වෙනස්. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඔබ හොඳට බලන්න මේ ගැට ගැසීමක්, පටිච්ච වීමක්. එකිනෙක ගැට ගැහිලා ශබ්ද, වර්ණ, ගන්ධ, රස මේවා ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ. නමුත් මෙතන ප්‍රධානම දෙයක් තියෙනවා. ප්‍රධානම දෙකක් අපිට පේන්න තියෙනවා. බුදුන් වහන්සේ දාරුචියට දේශනා කරනකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කිව්වේ ඇයි? ඇයි කිව්වේ දිට්ඨ සුත? මේ ඔබ දන්නවා දිට්ඨ කියනකොට මේ චක්කු විඤ්ඤාණය ගැන කියන්නේ. ඒතකොට ඔබ දන්නවා සුත කියනකොට මේ සෝත විඤ්ඤාණය ගැන කියන්නේ. ඊට පස්සේ මුත කියලා කිව්වේ ඇයි? ශබ්දයත් මෙතන වර්ණයත් දැනීමත් කියලා දෙකට තුනට බෙදුවේ ඇයි? ඔබට මේකෙන් පේනවා මේ මනාකොට ප්‍රකට වෙන මේ ආයතන දෙකක් තමයි මේ කියන දිට්ඨිය සහ සෝතය කියන එක. ඒක නිසා තමයි අපි මුල ඉඳන්ම ඔබට පෙන්වුවේ මේ පුංචි දරුවට මේ හැඩතලයේ එනකොට ශබ්දේ එකතු වෙනවා කියන එක. අපි ඒක තමයි ඔබට පෙන්වුවේ මේ පුංචි දරුවා චීනෙට අරන් ගියොත්, චීන දෙමාපියෝ ගාව හැදුනොත් මේ දරුවට ඒ චීන් ගැන භාෂාව අපි ඒ භාෂාව චයින භාෂාව කතා කරන්න දන්නේ නැහැ. ඒක නිසා අපි එහෙම කියන්නේ. නමුත් ඒ චීන් ගැන සද්දේ ඒ රූප වලට ගැට ගැහෙනවා. ඒ දරුවා පොඩි කාලේ චයින දෙමාපියෝ ගාව හැදුනොත් ඒ චීන දෙමාපියෝ ගාව ඒ කතා කරන ශබ්දේ ඒ ශබ්දේ තමයි ඒ රූප වලට ගැට ගැහෙන්නේ. මේක ස්වභාවික සිද්ධියක්. මේක ආත්මීය සිද්ධියක් කියලා අපි පනවන්නේ. නමුත් මේක ස්වභාවික සිද්ධියක්. නමුත් ඔබ බලන්න දැන් මේ දරුවා ඇමරිකාවට ගෙනිච්චත් ඒ දෙමාපියෝ ගාව ඒ ඉංග්‍රීසි භාෂාව කතා කරන දෙමාපියෝ ගාව හැදුනත් ඒ શબ્දයක් තමයි තියෙන්නේ. ඒ අපි කතා කරන භාෂාවට වැඩිය ඒ භාෂාවේ ඔබ දන්නවා වෙනස්. mother, father ඒවා වෙනස්. එතකොට ඒ શબ્දේ වෙනස්. ඒ හැඩතල එනකොට ඒ શબ્ද දැම්මම මොකද වෙන්නේ? ඔබ හිතනවාද මෙතන ආත්මීය කතාවක් නැහැ. ඒක අපි පනවන දෘෂ්ටියක්. මෙතන ස්වභාවික නිර්ණායකයක් තියෙනවා. ඒ තමයි හැඩතලයට නිතර සද්දය දෙනකොට ඒ හැඩතලයත් සමගම සද්දයකට අපිට ඒ සංඥාවක් විදිහටයි එන්නේ. ඒ සංඥා චිත්ත නියාමයක්. ඒක ඔබට දැන් ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මේක නියාම ධර්මයක්. මේක පුජ්‍යලයක් නෙමෙයි.
මේක බුදුන් වහන්සේ මෙතන ආත්මයක් නැහැ කියලාමයි පෙන්නන්නේ. මේ රූපේ තුල ආත්මයක් නැහැ කියලා තමයි කියන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති රූප වත්තං වා අත්තතෝ සමනුපස්සති අත්ත නීවා රූපං සමනුපස්සති රූපස්මින් වා අත්තානං සමනු. මේ රූපේ තුල ආත්මයක් තියෙනවද? ආත්මය තුල රූපයක් තියෙනවද? රූපේද ආත්මය කියන්නේ, ආත්මයවද රූපය කියන්නේ. මේ බුදුන් වහන්සේ පෙන්නනවා මේ අපි ගැට ගහගෙන ඉන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. ආත්ම සංඥාවක්. ආත්ම සංඥාව දෘෂ්ටියක්. අන්න ඒක නිසා තමයි මේක තියෙනවා කියලා ගත්ත නිසා තමයි සත්කාය කියන්නේ. ඒක දෘෂ්ටියක්. සත් කියන්නේ තියෙනවා කියන එකනේ. අදකොට කාය කියන්නේ ගොඩක්. මේ සියල්ල එකතු වුණු ගොඩම තියෙනවා කියන ඒ හැඟීම තමයි අපි ගත්ත දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටි කියන්නේ. ඊටාම සරලව, ඊටාම නිර්වුල්ව ඔබ මේක පිරිසිදුව දකින්න. ඔබ අල්ලගෙන ඉන්න ගොඩාක් මේ අපි මේ අපේ සිත බුවලෙක් වගේ හැම තැනින්ම ඇලිලායි තියෙන්නේ. අපිට ගැලවීමක් නැහැ. ඒක නිසා අපි අසරණ වෙලා අපිට මේ දෘෂ්ටි වලින් ගැලවෙන්න බැරි වෙලා අපිට මේ සත්‍ය වුණත් අපිට මේ දේ ගන්න බැරි වෙලා අපි හිරවිච්ච තැන් වලින් ගලව ගන්න බෑ. වෙන දෙයක් නෙමෙයි අපිට වෙලා තියෙන්නේ. ඇත්තරම අපි පුංචි කාලේ ඉඳලා දීර්ඝ කාලයක් තිස්සේ මෙන්න මේ මායාවම සත්‍ය මේක නිතරම මේ මායාව තුලම සිටීම නිසාම ඒක ගිලා බැසලා ඉන්නවා. අපිට ගලව ගන්න බැරි තරම් මේක හයි වෙලා අපිට දැන් මේ ආත්මයක් කියන එක අපේම කොටසක් වෙලා. ඒක දෘෂ්ටියක්. ඇත්තටම මේකයි මේ අවුරුදු 7 පුංචි දරුවගේ සංඥා ගොඩක් අඩුයි. ඒක නිසා ඇත්තටම අවුරුදු 7 දරුවෝ සෝවාන් මාර්ගයටපත් වෙනවා. ගොඩක් ධර්මය තුල අහන්න ලැබෙනවා. ඔබ මේවා ඔබ නිර්වුල්ව දකින්න. අනිත් එක ඔබ දකින්න කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති සුනීත සෝපාකල වගේ අය පවා මේ ධර්මයේ තුල නිවන් දකින්නවා. කුජුත්තරා වගේ කිසිම දෙයක් මේ සූත්‍රයක් මුකුත් කටපාඩම් කරපු නැති අර චුල්ලපන්තක වගේ නිකන් සුදුරෙදි කෑල්ලක් අත ගන්නවා. මේකේ තුල තියෙන ධර්මතාවය තමයි අපේ හිත. මේ සිත තමයි අපේ මේ මුළු කතාවම. මේ ධර්මයේ කියන්නේ දර්ශනය කියන්නේ මේ සිතේ සත්‍ය දකින දර්ශනය. ඉතින් සිතේ සත්‍ය දකින දර්ශනය අපි නිර්වුල්ව දකින්න, නිර්මලව නිර්වුල්ව පිරිසිදුව හඳුනා ගන්න ඕනේ. අපි මේ කුණු රොඩු අස් කර ගන්න ඕනේ. අපි යන්න ඕනි පවිත්‍ර මාවතක. ඉතින් අපි බොහොම මේ සේරම පිරිසුදුවට අපි මේ මාවත සුද්ධ කරගත්තොත් ඔබට පිරිසිදු නිවන් මඟක් හමු වෙනවා. හැබැයි මේ තුල ඔබ දකින හැම දෙයක්ම ඔබ බොහොම නුවණකින් ඕනි මේ දිහා බලන්න. ඔබ දකිනවා දැන් අපි සූත්‍ර පිටකවල ගොඩාක් සූත්‍රවල අභිධර්ම පිටකවල අපි මේවා සේරම අධ්‍යයනය කරන්න ඕනි තමයි. මොකද මේවා අපිට දැනගන්න වෙන ක්‍රමයක් නැහැ. නමුත් හරි පරිස්සමෙන්. මොකද මේවැයම තමයි ඇත්තටම අපේ මේ නිවන වහන ධර්මයක් තියෙන්නේ. කියන්නේ අපි මේවට ඇලෙනවා. අපි මේවට අහු වෙනවා. අපිට හොයාගන්න බෑ. අපි දැන් ස්කන්ධ කිව්වහම බලන්න උදාහරණයක් විදියට ස්කන්ධ කිව්වහම ස්කන්ධ විග්‍රහයන් ගොඩාක් තියෙනවා. එකක්වත් වැරදි නෑ. සේරම එකම අරමුණක අපිට පේනවා. නමුත් අපි මේවා ඒ තැන් වලට හිර වුණොත් මොකද වෙන්නේ? අපිට ගලව ගන්න බැරි වෙනවා. අපි අර ආත්ම දෘෂ්ටියට හිර වුණා වගේ තවත් දෘෂ්ටියකට හිර වෙනවා නිවන් දකින්න කියලා හිතාගෙන. දැන් සංඛාර කියන වචනේ ගත්තත් එහෙමයි. සංඛාර කියන වචනේ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන් වචනයක්. දැන් සංඛාර මේ අපිට වැදගත් වෙන්නේ මේවා වචන නෙමෙයි ඇත්තටම. අපිට වැදගත් වෙනවා මේ නිවන් මගට මේ හිත සිතේ සත්‍ය දකින්න මේ භාෂාව එච්චරයි. අපිට මේ භාෂාවේ තියෙන සංඥාව අපිට දෙන සංඥාව තමයි පණිවිඩය තමයි මේ සිතේ සත්‍ය කුමක්ද? අපේ දිශානතිය ඒක. දැන් අපි අන්ධකාරයේ රාත්‍රී කාලයේ ගත කළා උදෑසන හිමිදිරි පාන්දර ආලෝකයේ වැටෙනකොට අපිට පුංචි ආලෝකයක් එනකොටම දැනෙනවා මේ හිරු නැගෙන දිශාව. අපිට එක දිශාවක් එතකොට පැහැදිලි. මේ තමයි හිරු නැගෙන දිශාව නැගෙනහිර. ඒතර අපිට අනිත් පැත්තට පැහැදිලි බස්නාහිර කියලා. මෙන්න මේ විදිහට අපිට මේ හිරු නැගෙන දිශාව පේනවා වගේ තමයි නිවන් මඟ හිරු නැගෙන දිශාව වගේ පේන්න ඕනේ. ඒ කියන්නේ සිතේ සත්‍ය මායාවේ මිදෙන දිශාව පේන්න ඕනේ. සිතේ සත්‍ය දකින්න දිශාව පේන්න ඕනේ. ඔබට දැන් මේ පැහැදිලි කරන කාරණා ඊටාම ඔබට මේ ප්‍රායෝගිකව ඔබට දකින්න ලැබෙන ඔබේම සිතේ ස්වභාවයි අපි කතා කරන්නේ. අපි ඇත්තටම මේ සූත්‍ර පිටක හොඳට අධ්‍යයනය කළා තමයි මේ කතා කරන්නේ. එහෙම මුකුත් නොදැන නෙමෙයි. අපිට මේ ඔක්කොම පෙන්නත හැකි.
අපි ධර්ම තුලින් කතා කරනකොට අපිට ඒ කෙනාට ඒ විදිහට ඒ කෙනාගේ ඒ තේන අවබෝධයත් එක්ක කතා කරතේ. හැබැයි එකම දෙයයි අපිට කියන්න වෙන්නේ. ඒ තමයි මේ සිත. මේ සිත හැදෙන හැටි. මෙතනදී ඔබ මේ දකින්න මේ නිර්මලව මේ මාවත ඔබට පුංචි දරුවා ප්‍රභාස්වර සිත කියන තැනින්ම පටන් ගන්න. ඒ පුංචි දරුවාගේ ප්‍රභාස්වර සිතේ තිබුණ ක්‍රියාවලියක් කියන එක දකින්න. එතන ක්‍රියාවලියක් තිබුණා පුංචි දරුවාට ක්‍රියාවක් තිබුණා. ඒ පුංචි දරුවාට සංකාරයක් තිබුණා. අන්න එතන දකින්න. මොකක්ද ඒ පුංචි දරුවාගේ ක්‍රියාව? පුංචි දරුවාට තිබුණා සම්මුති ප්‍රඥාප්ති මේ මුකුත්ම නැති හුදෙක් ක්‍රියාවක්. ඒකට හිමිකාරයක් නැහැ. සම්මුති නැහැ. ප්‍රඥාප්ති නැහැ. නමුත් ක්‍රියාවක් තිබුණා. පුංචි දරුවා අපි කිව්වා කලින් දේශනවල ඔබ ඇහුවා පුංචි දරුවා ඇත්තටම දැඟලුවේ හිතලා නෙමෙයි පුංචි දරුවා දන්නේ නැහැ පුංචි දැන් අද අපි ගාවත් ඒ ක්‍රියාවලිය ඒ මූලයේ තුල තියෙනවා. ඒ කියන්නේ පුංචි දරුවා හුස්ම ගත්තේ පුංචි දරුවා කෑවේ බිව්වේ පුංචි දරුවා දැඟලුවේ පුංචි දරුවට මේ අපි මෙහෙම කතා කරමු මේ ක්‍රියාසිත දකිනකොට හැම පැත්තෙම දකින්න. දැන් පුංචි දරුවා වර්ණ දැක්කේ නැද්ද? පුංචි දරුවා සම්මුති ප්‍රඥාප්තිය තිබුණේ නැහැ. නමුත් පුංචි දරුවට මෙතන ඒ විදිහටම දැක්ම තිබ්බා. ඒ කියන්නේ දුටු මෙතන දැකීමේ මෙතන ඒ දේම අදත් ඔබට වෙනවා. මෙතන තියෙන්නේ පුංචි දරුවට ඒවට සම්මුති ප්‍රඥාප්ති නම් එකතු කරලා තිබුණේ නැහැ. පුංචි දරුවට ඒ ඇහැට පේන ඒ වර්ණ වලට ඒව මුකුත් පුංචි දරුවා හඳුනාගත්තේ නැහැ. මේවා රතු කියලා දන්නේ නැහැ. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් රෙඩ් කියන්නේ. ඒතකොට එක එක භාෂාවලින් එක එක විදිහට ඒව ශබ්ද. අපිට පැහැදිලි ශබ්ද. එතකොට බුදුන් වහන්සේ පෙන්නන කාරණා මනාකොට පැහැදිලි. ඒ කියන්නේ දිට්ඨ සුත කියන එක පැහැදිලි. මේ ආලෝක මේ මෙතන හැඩතලයේ තමයි අතරම ප්‍රධාන වෙනවා ඒක. එතකොට ඒකම සද්ද මෙතන මේ දෙක එකට එනකොට ඒ දෙක එකට සමානතරයි කියලා මේ වචන තියෙනවා ගොඩක් මෙහෙම කතා කරන්නේ. කියන්නේ මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ දෙක එකට එනකොට මේ දෙකම එකට සංඥාව එකතු වීම. ඒක ස්වභාවික සිද්ධියක්. ඒ කියන්නේ දැන් ඔබ ආත්මයක් ගැන අපි කතා කරාට ඔබ දන්නවා දැන් මේ වගේ දැන් අපි දැන් දිගටම කතා කරපු නිසා එකම දේ නැවත කතා කරන එක අදහසක් නැහැ. ඒක නිසා අපි යන්න හදන්නේ අපි වෙනස් මානයකට තවත් මේක හොඳට ඔබට නිරවුල් වෙන තවත් ඔබ සිහිනුවන පවත්වන්න ඕනි දිශානතියකට කරා. එතකොට අපි මේ ගිය පාර පැහැදිලි කරපු දේශනාව බැලුවොත් ඔබට ඒවක මනාකට අහන්න ලැබෙනවා. ඇත්තටම මෙතන හැඩතලය එනකොට අම්මගේ අම්මා කියනකොට ඒ දරුවා මාමා කියලා අර සද්දේ ගැට ගැහිම ඒ සංඥාව අර හැඩතලේ එනකොට අර පිටින් එන මේ ඒ සද්දෙම මේ මෙතනත් සිද්ධ වෙන වෙන්න මෙහෙම දෙයක්. ඔබ බලන්න පුංචි දරුවා මේ ලෝකෙට අපි කලින් කිව්වා ඉපදෙනකොට මව් කුසෙන් එළියට එනකොට මේ දරුවාට පැලෝපිය නාලේ මවගේ මේ සම්පූර්ණ මේ මෙතන යැපෙන්නේ. එතකොට එතනින් තමයි මෙතන ඔක්සිජන් වායුව මෙතන ඕජාව පව මේ හැමදේම මේක දරුවා යැපෙන්නේ. නමුත් මේ දරුවා එළියට එනකොට මේ දරුවා දැන් මව් කුසේ හුස්ම ගන්නෙ නැහැනේ. මේ දරුවාට වාතයේ මෙතන එළියෙන් ආවේ නැහැනේ. නමුත් මේ දරුවා එළියට ගත්තට පස්සේ මේකේ අභ්‍යන්තරයේ මේ දරුවාගේ ලේ කැටියේ ඇතුලේ කොහොමද මේ දරුවා හුස්ම වැටුනේ නැත්තම් මල කඳක්නේ. එතකොට මේ දරුවා ඇත්තටම මව් කුසෙන් එළියට ගන්නකොට වෛද්‍යවරයෙක්ගෙන් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් අසා බලන්න. ඒ දත්ත අනුවයි අපි මේ කතා කරන්නේ. ඒ වෛද්‍යවරයා එළියට ගත්තට පස්සේ ඒ දරුවාට ඇත්තටම හුස්ම වැටෙන්නේ නැතුනට තට්ටු දානවා. නැත්තම් කකුල් දෙකෙන් අල්ල උස්සනවා. මේ වෛද්‍යවරු විසින් දේශනා කියපු දෙයම තමයි අපි මේ ඒ විදිහටම ඔබට කියන්නේ. ඇත්තටම ඊට පස්සේ මෙන්න මේ නිසා තමයි මේ දරුවට කිඹුමක් යනවා. ඒ කිවිසීමක් යනවා. අනේ ඒ දරුවා එතන දූවිලි තියෙන වාතය තමයි මුලින්ම ඇතුළට යන්නේ. එතකොට මෙතන ඔබ්සර්ව් වීමක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඇතුළට මේ වාතයේ ඇතුළට මේ ඇතුලේ
දැන් මේ මෞකුසෙන් එන වාතේ නැවතීම නිසා මෙතන තියෙනවා ඇතුලේ නහර පවා වේලීගෙන යනවා. මොකද අර ඕජාව නැති වෙන නිසා. ඉතින් ඇතුලේ මේ දැන් ඔබ දන්නවා තේජෝ කියන්නේ රස්නිය. ඒ කියන්නේ දාහය. ඒ කියන්නේ පිච්චෙන ස්වභාවය. පිච්චෙන ස්වභාවය තුල හැකිලීමක් තුල. දැන් ඔබ දන්නවා දැන් ප්ලාස්ටික් කෑල්ලක් ගිනි කොටට දැම්මහම ඒක හැකිලෙනවා. අන්න ඒ වගේ මේ අතුලාන්තයේ මේවා සේරම ඕජාව නැති වෙනකොට අර මෞකුසෙන් ආපු පැලපේනා ඕජාව නැති වෙනකොට වේලෙනවා. වේලෙනකොට මේක පිච්චීමක් වගේ දෙයක් 1000ක් මේක මේ තේජෝ ධාතුව ඇති වෙනවා. එතකොට මෙතනදී මේ චූසන පොම්පයක් වගේ මේක ඉරීමක් සිද්ධ වෙනවා. මේ පෙනාල්ල තුල ඇකිලීම තුල. ඒක නිසා තමයි වාතය මේක කිඹුම යන එකපාරම වාතය ඇතුළට එනවා. ඒ ආස්වාස ප්‍රාස සිද්ධිය මෙතන සිද්ධ වෙන ආරම්භේ. ඊට පස්සේ මෙතනදී මේ හුස්ම නොගත්තොත් මේම හුස්මක් මේ වාතය ආවේ නැත්තම් කොහොමද කටින් සද්දයක් පිට වෙන්නේ? මෙන්න මේ සිද්ධිය ඔබ දකින්න මේ සිද්ධිය නිසා දරුවා චාස් ගාලා කෑ ගහන එක සිද්ධ වෙන්නේ. ඒක දරුවා හිතලා අඬන එකක්වත් මුකුත් නෙමෙයි. මේ ස්වභාවික සිද්ධියක් සිද්ධ වෙනවා. මෙතන තේජෝ ධාතුව නිසා හටගන්න වේලීම නිසා ඇකිලීම නිසා මේ තුල සිද්ධ වෙන නැවත වාතයේ මෙහෙම යැවීම නිසා මෙතන සොරාලේ තුල තියෙන විසිල් එක වගේ එකෙන් මෙහෙම සද්ද චෑස් ගාලා පිටවීම තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී මේ දරුවා අඬනවා කියලා එකපාරට මවගේ තුරලට තමයි තියන්නේ. එතකොට ඇත්තටම ශීරේ අතනින් මේ ඔක්කොම වේලිලා යන්නේ. මේ සේරම තේජෝ ධාතුවට මේ නහර සේරම හැකිලිලා යන්නේ. ඉතින් මේ පුංචි ලේකැටි දරුවාගේ අර අම්මගේ කිරි මේක දෙන්න ඕනේ. මේ අඬනවා කියන සිතුවිල්ල බාහිරින්නේ දෙන්නේ අඬනවා අපින පනවන්නේ. නමුත් ඒක අම්මට දුන්නාම නේ අම්මා අර කිරි දෙනකොටම මේ දරුවාගේ අතන චූසන සිද්ධිය සිද්ධ වෙනවා. අර ශීරේ අම්මා මේ දරුවා කිරි උරා බොනවා. ශීරේ මේක ඇතුළට මේක අර ඔබලා අතහරිනකොට අර ඔබ දන්නවනේ අර මේ ඇතුළට වතුර යන්නේ. අර ඉන්ජෙක්ෂන් කටගුණත් ඔබලා ඇතරියම් වතුර යන්නේ. අන්න ඒ විදිහට මේ කිරි ඇතුළට උරා ගන්නවා. ඒක නිසා ඒක නැවත සිසිල් වීගෙන යනවා. අර තේජෝ ධාතුව රත් වුණු නහරවැල් ඒ වැල් සේරම ආමාශයේ සේරම ශීරේ සිසිල් වීගෙන යනවා. මේ මෙන්න මේ මැෂින් එක ක්‍රියාත්මක වන ස්වභාවික සංසිද්ධිය මේක දකින්න මේක ඍතු නියාම බීජ නියාම කම්ම නියාම වගේ මේක දකින්න මේ සිද්ධියක් මෙහෙම සිද්ධ වෙනවා. එතකොට මේ සිද්ධිය නිසා මෙතන හුස්ම වැටෙනවා. හුස්ම වැටුනේ නැත්තම් ඇත්තට මෙතන කොහොමද මේ මැෂින් එක ක්‍රියාත්මක වුනේ නැත්තම් මෙතන මෙතන පණක් නැහැ. ඇත්ත කතාව ඒක පණක් නැහැ. නමුත් මෙතනදී මේ සිද්ධිය මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ දරුවා දැන් මෙතනදී අපි මේ දරුවා හිතලා කිරිබිව්වද? මේ දරුවා හිතලා කිරිබිව්වේ නැහැ. හිතලා හුස්ම ගත්තද? හිතලා හුස්ම ගත්තෙත් නැහැ. ඇත්තට මෙතන ආත්මයක් කියන එකක් අපි මෙහෙම පැනවුවොත් මිසක් මෙතන තියෙන මේ ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය අදටත් තියෙනවා. මේ අද අපි හුස්ම ගන්නෙත් හිතලද? අද අපි කන්නේ හිතලද? අපි කට වහන්නේ හිතලද? අපි ආමාශය කැම දිරවන්නේ හිතලද? අපේ ඇඟේ ලේ දමන් කරන්නේ හිතලද? අපේ මේ ලොකු කතාවක්. පොඩි එකක් නෙවෙයි. අපේ කෙස් දිරන්නේ හිතලද? අපේ කෙස් මේ ඇඟ හැදෙන්නේ හිතලද? අපේ නියපොතු වැඩෙන්නේ හිතලද? අපේ මේ හැමදේම අපේ කඳුළු අපේ දැන් ඇත්තටම කියනවා අපේ කබ්බ, එතකොට අපේ කලාඳුරු මේ වගේ අපිට මේ දාඩිය දාන්නේ මේ හැම එකම අපිට හිතලා එහෙම කරන්න පුළුවන් එකක් නැහැ. මේ සිත ඇවිල්ලා මේක ඇතුලෙන් පණවන්නම බෑ. ඒකයි බුදුන් වහන්සේ කායනුපස්සනාවේදී මේ කය කියන එක ගැන මනා මේක ඇතුලේ ආත්මයක් නැති බව පේනන විනය ලෝකයේ කියන අනේ ඔබ දකින්න මේ අත්‍තරම අපි මේවා එකින් එක දේශනා කරලා තියෙනවා. මේ කායනුපස්සනාව ගැන විශේෂ දේශනා අපි කරලා තියෙනවා. ඒ වගේම වේදනානුපස්සනාව ගැන විශේෂ දේශනා අපි කරලා තියෙනවා. ප්‍රායෝගික පැත්ත ගොඩාක් අපි කතා කරලා තියෙන්නේ. අපි කතා කරලා තියෙන්නේ මේ පොතට සීමා වෙලා නෙමෙයි. පොතක අකුරු ටිකකට වහල් වෙලා මේ පොත කන පිට පෙරලනවා වගේ පොත කියවලා නැහැ. අපි එහෙම දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි එහෙමත් කළා තියෙනවා. අපි තේරුම් අරන් තියෙනවා ඒක තවත් මිනිස්සෙකුට මේ නිවන කියන්නේ සිත අවබෝධ කරගෙන සිතේ තමන්ගේ ජීවිතේට මේක තමන්ගේ ජීවිත කතාවට ඇතුළත් වෙන්න ඕන. තමන්ට දුකෙන් මිදෙන කතාව තමන්ගේ දුක මිදෙන්න ඕන. ඉතින් මේක පොතක් කියවන එකක් වෙන්න බෑ. අන්න ඒක නිසා තමයි අපි මේ විදිහට ප්‍රායෝගික පැත්ත ගොඩාක් මෙහෙම පැහැදිලි කරගෙන අපේ මේක හුඟක් අපේ ජීවිතයට ලං කරන්නේ මේ ධර්මයේ. ධර්මයේ කියන්නේ උපපාතික දෙයක් වෙන්න බෑ. ධර්මයේ කියන්නේ අපිට දුකෙන් මිදෙන මඟ. බුදුන් වහන්සේ අපි දන්නවා මේ 84000 ධර්මස්කන්ධ තුල විවිධාකාර වූ අයට ඒ නානත්ත් සංඥා නානත්ත් කාය කියන වගේ ඒ කෙනාගේ ස්වභාව දැකලා බලලා ඒ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ එකම ධර්මතාවයක් තමයි පැහැදිලි කරන්නේ.
ඒක චුල්ලපන්තකට රෙදි කැඩ දුන්නත් එහෙම නැත්නම් අර රත්තරන් නෙළුම් මලක උපමාව ගත්තත් මේ විදිහට විවිධාකාර දිසාන තියන් ඔස්සේ මේ එකම ධර්මතාවයක් තමයි පෙන්වුම් කරන්නේ. එකම ධර්මතාවයක්. බුදුන් වහන්සේ පෙන්වන්නේ එකම න්‍යායක් රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්තේ. අස නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්තේ. චක්කු විඥාන නිට්ටයද? අනිච්ඡම් බන්තේ. ඒතර බුදුන් වහන්සේ අසත් රූපයත් ඇසේ විඥාන තුනම අනිච්ඡම් බන්තේ කියනකොටම සලායතනම අනිච්ඡම් බන්තේ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ හරහා පටන් ගන්න සියල්ලම අනිච්ඡම් බන්තේ වෙනවා. මේ මුළු කතාවම තියෙන්නේ ඇත්තටම රූපේ අනිත්‍යද කියලා අහන තැනින්මයි පටන් ගන්නෙ. ඇත්තටම මේ කතාව තුළ ආයතන එකක්වත් අපිට ඇත්ත වෙන්නෙත් නැහැ. මේ බලන මේ ලෝකේ අපි හිතන ලෝකේ ඇත්ත වෙන්නෙත් නැහැ. මේ අපි සිත ඇතුලේ තමයි සේරම හදාගන්නේ. මේ හොඳට බලනකොට මේක ඒ මුළු කතාවම ඇත්ත වෙන්නේ නැහැ. නමුත් අපි රැවටිලා තියෙන්නේ. අපි කොච්චර රැවටිලාද කියනවා නම් අපි ටීවී එකක් දිහා බලලත් අද අඬනවා. ටීවී එකේ මුකුත් නැහැ. ටීවී එකේ නැව් යනවද ටීවී එකේ කෝච්චි යනවද අපි නිතරම කියනවා. ටීවී එකේ යකඩ තල්නවද? ටීවී එකේ ගිනි ගන්නවද? එහෙම මුකුත් ටීවී එකේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි අඬන්නේ හොඳ කෙනෙක් මැරුණා අපරාධය අර මේකේ කතාවක්. දැන් කතාව තියෙන්නේ ටීවී එකේද? කතාව ඔබේ හිතේ හැදෙන්නේ. ටීවී එකේ ශබ්දය ඔෆ් කරොත් ඔබට ඒ කතාව තේරෙන්නේ නැහැ. ඒ වුණොත් ඔබ අඬන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ අඬන්නේ ටීවී එකේ එකක් නිසා නෙමෙයි. ඔබ අඬන්නේ ඔබේ සිතේ ලෝකයක් මැවෙනවා. ඒ මැවෙන ලෝකයේ තමයි ඔබට දුක ගේන්නේ. ඔබේ හිතේ මැවෙන ලෝකෙට ගේන දුකට ඔබ අඬන්නේ. ඒතකොට මේ මොහොතේත් ඔබේ හිතේ ලෝකයක් මැවෙනවා. ඒක ටීවී එකෙන්ම වෙන්න ඕනේ නැහැ. ඔබ දැන් දකින්නේ ටීවී එකක් තමයි. ඇත්ත ලෝකේ ඔබට ඔය පේන හැමදේම ටීවී එකේ දර්ශනයම තමයි. ඒත් තුලින් සිද්ධ වෙන්නේ ඔබේ හිත ඇතුලේ ලෝකය හැදෙන්නේ. ඔබේ හිත ඇතුලේ ලස්සන තියෙනවා, කැත තියෙනවා. ඔබේ හිත ඇතුලේ තියෙනවා එක එක සංඥා. ඒව කාලාන්තරයක් තිස්සේ ඔබ විසින්ම සකස් කරගත්ත සංඛාර. අවිද්‍යාපච්චය සංඛාරා. ඒ කියන්නේ මේවා සකස් කරගත්ත සංඥා. මේවා එකතු වෙච්ච දැන් මේවා ඇත්තටම කියනවා නම් මේවා කොහෙවත් එහෙම තියෙන එකක් නෙමෙයි. මේ කතාවේ සුවිශේෂී තැනක් තමයි මෙන්න මේ අපි නිතරම කියන කතාව කොහෙවත් තියෙන එකක් නෙමෙයි කියන එක. දැන් ඔබට බැලුමට හිතෙන්නේ කම්පියුටරේ තියෙනවනේ CPU එකක්. ඔබට හිතෙන්නේ එතන දත්ත ගබඩාවක් තියෙනවනේ. ඒ වගේ මේකත් අපි ගාව කොහේ හරි ගබඩාවක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. එහෙම ගබඩාවක් නැහැ. මේක හරි පුදුම හිතෙන තැනක මානික තියෙන මේ කතාව. මේක ඔබ හිතනවට වැඩිය සියුම් කතාවක්. ඔබ හිතන්නේ බොහොම සරල බොළඳ තැනකින්. ඔක හරි ලේසි කියන්නේ. ඔක්ක CPU එකේ වගේ කොහේ හරි තැනක තියෙනවා කියලා. එහෙම තැනක් මේ කතාවේ නැහැ. මේකේ මෙන්න මේ නිර්වුල්ල මෙන්න මේ වචන ටික අහන්න. තව ටිකක් ඔබට කල් යනවා මේක සත්‍ය වශයෙන්ම පැහැදිලි කරන කාරණාවට යන්න. තව එහාට යන්න ඕනේ. තව ටිකක් ධර්මයේ හොඳට ගැඹුරට කිඳා බසින්න ඕනේ. එතකොට තමයි ඔබට මේ තැන පෙන්වන්න අවසානයේදී තමයි හරිනම් පෙන්විය යුතු වන්නේ. නමුත් අපි ඔබට දැම්ම මේ පොඩි සංඥාවක් මෙතන පෙන්නනවා. මේ මොහොතේ ඔබට සිතක් උපදිනවනේ. දැන් ඔබ පොත දකින සිත කියලා අපි ගමුකෝ. අපිට මේ පහසුවට අපි නිතරම එකම දෙයක් කියනවා. ඒක අපිට හුරුයි. නැත්තම් අපිට විවිධාකාර ඒවා කියනකොට කෙනෙකුට මේවා ගැලප ගන්න බැරි වෙනවා. අපි කියන හැම එකම මේ ඔස්සේ දැන් ගැලපෙනවා. අපි බාහිර පොත කියන ගන්නකොටම ඔබ දන්නවා දැන් මේ කතා කරන උපමාව මොකක්ද කියන්නේ. එතකොට බාහිර පොතක් කියන දැන් ඔබට දැන් සිත කියන්නේ අරමුණක්නේ. දැන් ඔබටත් දැනුත් මේ මොහොතේ අරමුණක් තියෙනවා. ඒ තමයි සිත. ඒක ශබ්ද අරමුණක් වෙන්නත් පුළුවන්, රූප අරමුණක් වෙන්නත් පුළුවන්, ගන්ධ අරමුණක් වෙන්නත් පුළුවන්, රස අරමුණක් වෙන්නත් පුළුවන්, පහස අරමුණක් වෙන්නත් පුළුවන්. මේ ආයතන හය හරහා එන යම් කිසි දැන් මේ මොහොතේ අරමුණක් තියෙනවා. නැති වෙලාවක් නැහැ. කුමක් හෝ අරමුණක් තියෙනවා. දැන් ඔබ ඉන්නේ අරමුණ තමයි සිත කියන්නේ. අපි උදාහරණයක් ගමු. ඒක බාහිර පොත දකින සිත. හැබැයි මේ පොත කියන එක දැන් මේ අරමුණේ අපි සත්‍ය දකින එක තමයි ධර්ම මාර්ගය තුල ප්‍රතිපදාව කියන්නේ. ධර්ම මාර්ගය වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ ධර්ම මාර්ගය වෙන්නේ සිතෙන් ඇත්ත දකින මාර්ගයනේ. ඒතර සිත කියන්නේ මේ මොහොතේ දකින එක සිතක්නේ අපි ඉස්සලා දකින්න ඕනේ. එහෙමනම් දැන් පොත දකින හිත ඇත්ත දකිනවා කියන්නේ මොකද්ද? දැන් පොතක් කියලා දෙයක් බාහිර නැහැ. සම්මුති ප්‍රඥාප්තිය අපේ හිතේ හැදෙන්නේ. අපි ඒක බාහිර තියනවා කියලා ගැට ගන්න එකයි උපාදානය කියන්නේ. එතකොට
දැන් මේ සිත හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති බාහිරේ නෑ අපි හදාගෙන තියෙන්නේ. ඒවා සිතුවිලි. දැන් පේනව නෙමෙයි අත්‍තරම හිතනවා. එතකොට මේ මොහොතේ ඔබට මේ හැඩතලයේ එන්නේ දැන් ඇසෙන් කියලා ගමු. එහෙමනම් ඒක එන්නේ චක්කු ප්‍රාසාදේ. එහෙමනම් ඇසත් රූපයත් ඇසේ විඥානයත්. මෙතන කතා කරන්නේ පොත නෙමෙයි හැඩතලේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං කියලා මේ අපි ක්‍රියාදාමයේ සිත හැදෙන ක්‍රියාදාමයේ ලියා ගන්නකොට ඔබට මහා නිදාන සූත්‍රයත් සලායතන සූත්‍රයත් ඔබට මේ සූත්‍රවල ඔබට මේ කාරණා එනවා දැන්. බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ හැදෙන හැටි. එතකොට තමයි එන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන එක. අසත් රූපයත් ඇසේ විඥානයත් නිසා ඇසේ විඥානය කියන්නේ සම්මුති ප්‍රඥාප්ති නෑ ආයතනවල. ඇහැට බෑ හිතන්න. මේ හිතන්නේ මනෝ විඥානේ. මේ දෙක හොඳට හඳුනා ගන්න. ආයතනවල විඥානේ මනෝ විඥානට බෑ බාහිරට එන්න. මනෝ විඥානට බාහිරට එන්න බෑ. මේවා හොඳට පෙන්නනවා ධම්ම සංගීකරණයට ගියාම ඔය හැම එකම කඩලා පෙන්නනවා. මනෝ විඥානය කියන්නේ මොකද්ද කියන එකත් පෙන්නනවා. චක්කු විඥානය කියන්නේ මොකද්ද කියන එකත් පෙන්නනවා. ඔබ හිතුවට එහෙම අපි හිතලා කියන එකක් නෙමෙයි මේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු දෙය අපි කියන්නේ. ඇත්තටම බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි. මොකද මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම අපි අවබෝධ කළේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුවයි. අපිට කියන්න බෑ ඉන් පිට මේ ධර්මයේ අපි මේ සිත හැදෙන හැටි සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ දේශනා කරපු ඒ දේ අපි දැක්කා සත්‍ය වශයෙන්ම ප්‍රත්‍යක්ෂවම අපතුලින්. ඊට පස්සේ අපිට අවබෝධ වුණා මේක නේද මේ කියන්නේ කියලා. ඊට පස්සේ අපිට හැකියාව තියෙනවා ඒ දේ ඔබට තව ටිකක් ප්‍රසාරණය කරලා පෙන්නන්න. එච්චරයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් බුදුන් වහන්සේ පෙන්නන වචනම තමයි ඇත්තටම බුද්ධ වචනේමයි අපි කතා කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන. කිසි කෙනෙකුට කියන්න බෑ තින්න සංගති පස්සෝ මේක නෙමෙයි කියලා. මේ තමයි තින්න සංගති පස්සෝ කියන පෙළ දහම පෙළ පෙන්නන ආකාරය. සිත හැදෙන පෙළ පෙන්නන ආකාරය. මේක තමයි නිවැරදිම. ඔබ නිවැරදිවම මේ සිත හැදෙන හැටි දකින්න ඕනේ. මේ තමයි නිවැරදිම. ඔබට ඕනම කෙනෙක්ගෙන් මේක ඕනම භික්ෂුන් වහන්සේ නමක් මේ ගැන දන්න ඕනම කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. මේක තමයි ක්‍රමය. මේ පෙළ ඔබට මනාකොට දකින්න ලැබෙනවා ත්‍රිපිටකය තුලින්ම හොයාගන්න පුළුවන්. දැන් එතකොට චක්කුංච පටිච්ච රූපේජ උප්පච්ච චක්කු විඥාන තින්නං සංගති අසත් රූපයත් ඇසේ විඥානයත්. මේක හොඳට දකින්න දැන් සීයෙන් ගසත් ආලෝකයක් ගසත් සෙවණැල්ලත්. ඇත්තටම ඇහැ කියන්නේ කාචයක් නේ. ආලෝකයටයි ප්‍රසාදවත් වෙන්නේ. මේ උපමා තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේකට ගැඹුරු නිසා. ආලෝකයට ගසට වැටෙන හෙවණැල්ල පොළොවට වැටෙනවා. එතකොට ඇස කියන්නේ දැන් මේක ප්‍රසාදයක් කියන්නේ ආලෝකයට දීප්තිමත් බබලෙනවා. දීප්තිමත් වෙනවා. කණ්ණාඩියක් ඉරෙලට එල්ලවම දීප්තිමත් වෙන්නේ ඕකම තමයි වෙන්නේ. දැන් ඔබ කණ්ණාඩියේ දකින්නවානේ එක එක දේවල් ඔය කණ්ණාඩියක් ඇල්ලුවාම පේනවනේ ගස් කොළන් හැම එකම. ඔය තමයි ඔබේ ඇහැ. වෙන දෙයක් නෙවෙයි. ඇත්තට මේ උපමාව තියෙන්නේ. එතකොට ඒකම ඔබ දැන් සිහියට ගන්නේ උපමාව. එතකොට ප්‍රසාදවත් වෙනවා කියන්නේ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බ. ඒක තමයි ඇහැ. ඒකේ නැහැ මේ ගස් මිනිස්සු එහෙම ප්‍රඥප්තිය. ඒකට එන්නේ කිරණයක්. ආලෝකයේ වැටෙනවා ගසට හෙවණැල්ල වැටෙනවා පොළොවට වගේ ඔබේ මේ ඇහැට හෙවණැල්ලක් වැටෙනවා. ඒක කිරණයක්. ඒකේ මුකුත් වෙන ඒවා නැහැ. එහෙම කිව්වොත් ඔබට පැහැදිලි. එතකොට ඒ තමයි ඔබගේ අර තින්නං සංගති පස්සෝ අන්න ස්පර්ශේ චක්කු විඥානය කියන්නේ මෙන්න මේ හැඩතලයට හෙවණැල්ලට. ඒක බාහිර තියෙන එක නෙමෙයි. ඔබේ එන මේ ඇහි ප්‍රසාදය අනුව වෙනස් වෙනවා. කෙනෙක්ගේ ඇහි පෙනීම දුර්වල නම් එයාට පේන්නේ පුංචියට. තව කෙනෙක්ට ලොකු වෙලා පේනවා. එක එක්කෙනාට එක එක සයිස් වලට පේන්නේ. ඔබ කණ්ණාඩි දෙකක් ගන්න ගියාම වෛද්‍යවරයෙක් ගාවට ඇහැ පෙන්නලා ඔහු දෙනවා පාඨාංකයක්. ඒ ඇහි කෝණේ එක එක්කෙනාට වෙනස්. පේන විදිහත් වෙනස්. දැන් වර්ණාන්ධතාවය වගේ රෝගයක් තියෙනවා අපිට සමහර වර්ණ පේන්නේ නැහැ. ඒ සමහර අයට ඒ වර්ණ අඩු වැඩි වෙලා පේනවා. ඒ ඇහි ප්‍රතිබිම්බේ. ඒ දැන් ඔබ සෙල්ෆි එකක් ගන්නකොට පීචස් ගන්න කියනවනේ ෆෝන් එකේ. ඒතකොට හැම ෆෝන් එකකින් එක ෆෝන් එකෙන් ගන්න පින්තූරේ තව ෆෝන් එකකට වැඩිය වෙනස්.
කණ්ණාඩිත් එක විදියයි. ඒවෙත් ප්‍රතිබිම්බ එක එකට වෙනස්. මේ වගේ තමයි මේ ඇහැ. එකකට එකක් සමාන නැහැ. කෙනාට වෙනස්. ඉතින් එතනින් එන්නේ හැඩතලයක්. ඒක කිරණයක් කියවුවාම ඔබට පැහැදිලි චක්කු විඥානය කියන්නේ හැඩතලයක්. එතන නැහැ සිතක්. ඒ කියන්නේ එතන නැහැ සම්මුති ප්‍රඥාප්තිය. අත සිත කියලා තමයි චක්කු විඥානය කියනකොට සිත. දැන් එතකොට ඒක තමයි ස්පර්ශ වෙන්නේ මනෝ විඥාණයට. ඔන්න ඔකයි ස්පර්ශ කියන්නේ. ස්පර්ශ කියන්නේ වෙන එකක් නෙමෙයි. දැන ගැනීමට එන්නේ ඔය කියන හැඩතලේ. එතකොට ඒක සත්‍යයක් නෙමෙයි කියලා එතනම සත්‍යයක් නෙවෙයි වෙන්නේ නැහැ. ඉවරයි. ඒක සත්‍යයක් නෙමෙයි. ඔබේ ඇහැට එන එක සත්‍ය. ඔබට පේන විදිහට නෙමෙයි තව කෙනෙකුට පේන්නේ. එහෙනම් සත්‍යයක් නැහැ හැමෝටම එක විදිහට පේන්න ඕනේ. එහෙම බාහිර තියෙන එක නෙමෙයි පේන්නේ. ඔබේ ඇහි තියෙන ඒ තියෙන ඒ අංග පාඨාංග තමයි ඒ තියෙන්නේ. ඒක සත්තුන්ටත් එක සත්තුන්ට එක විදිහටයි තියෙන්නේ. දැන් ඔබ දන්නවා දැන් මීමැස්සෙක් ගත්තොත් අටස් විදිහට පේන්නේ. කරපොත්ත ගත්තොත් රතු පාටයි ඒ වගේ අමුතු විදිහට තේන්නේ. දැන් ඔබ දන්නවා මේ එක සත්තුන් විවිධාකාර මේ රැහැට ඉන්න සත්තු බකමුණු වගේ සත්තු මේ කිරණ වලින් යන රේඩාර වලින් යන සත්තු පවා ඉන්නවා. ඒතකොට මේ ඇහැ මොකද්ද? මස් ඇහැ නෙමෙයි. මෙන්න මේ ප්‍රසාදවත් වෙන එකටයි ඇහැ කියන්නේ. මේ තුනේ එකතුවට තමයි ඇහැ කියන්නේ. දැන් මස් ඇහැ නම් මැරිච් එක්කෙනාටත් මේ ඇහැ තියෙනවනේ. ඒ කාචේ තියෙනවනේ. ඒ උනාට පේන්නේ නැහනේ. එතකොටම තේරෙනවනේ එහෙනම් මේ මස් ඇහැට නෙමෙයි ඇහැ කියන්නේ. ඇහැ කියන්නේ පේන බවට. ඒකයි චක්කුන් කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඤ්ඤාණ. එතකොට තින්නම් සංගති පසු මේ ආයතනයක් නේ ඇස කියන්නේ. ආයතනයක් කියනවා නම් ඒකේ ආයතනයක දෙයක් හදන්න ඕනේ. අන්න මේ ආයතනය හදනවා මෙන්න මේ හැඩතලේ. හේවණැල්ල. මේ ආයතනෙන් තමයි ඒක හදන්නේ. ආලෝකයක් වැටෙන්නේ නැතුව හැදෙන්නේ නැහැ. එහෙනම් ආලෝකයට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ආලෝකය අනුව තමයි මේ වර්ණසිත හටගන්නේ. එතකොට ඔබට තවත් පැහැදිලි වෙනවා දැන් එහෙනම් ස්පර්ශ වෙන්නේත් ඇත්ත දෙයක් නෙමෙයි. ඒකත් මායාවක්. විඥානයේ මායාවක්. එතකොට ඒක ස්පර්ශේ මනෝ විඥාණයට එන්නේ. මනෝ විඥාණයට බාහිරට එන්න බෑ. මනෝ විඥාණයෙන් කරන්නේ ආයතන වලට සිග්නල් දෙන එක තමයි. මනෝ විඥාණයට පුළුවන් කමක් නැහැ එළියට එන්න. මනෝ විඥාණයට ඇස් නැහැනේ. මනෝ විඥාණය කියන්නේ චෛසික කියන්නේ ඒකයි. චිත්ත චෛසික. චෛසික වලට බෑ එළියට එන්න. චෛසික කියන්නේ මේ මනෝ විඥාණයට ධම්ම අරමුණු වෙන්නේ. ධම්ම කියන්නේ දැන් මේ ස්පර්ශයෙන් එන්නේ ධම්ම. වේදනා සංඥා සංකාර. ඒ වේදනා කියන්නේත් මේ ඔබ දැන් ඔබ කතා කරනවනේ දැන් මේ ධර්මයේ ගොඩාක් පටලවලා තියෙන එක එක දේවල් මේ අමුතු විදිහට මේ දැන් ඇත්තට පොත් බැලුවමත් හරියට මේක අවබෝධ වුණේ නැති කෙනෙකුට පැටලෙනවා. ඕනම කෙනෙකුට පැටලෙනවා. අපිටත් මුලින් පැටලෙලා තමයි තිබුණේ. ඒකට හේතුව තමයි මේ හරියට මේවා අවබෝධ වෙලා තිබුණ නැතිකම. පස්සේ තමයි මේවා එකිනෙක ලිහිලා ගිහිල්ලා හොඳට පිරිසිදු වෙලා අවබෝධයට ලක් වෙන්නේ. ඕනම කෙනෙකුට එහෙම තමයි. ඔබට උනත් මේක හොඳට විග්‍රහ කරලා තව උනන්දු වෙනකොට තමයි මේක හොඳට ඔක්කොම ටික හොඳට මේක අවබෝධ වෙන්න තමයි දැනෙන්නේ. මේකේ සත්‍ය කුමක්ද කියන එක. එතකොට ඔබට අවබෝධ වෙවි. මේ වේදනා සංඥා කියන්නේ මෙතන වේදනා කියන්නේ චක්කු විඥාණයෙන් එන්නේ හැඩතලයයි දැනෙන්නේ. ඒ අර කිරණවල ඒ විඳීමක්. ඒක විඳීමක් කියලානේ කියන්න වෙන්නේ. ඒක වේදනාවක්නේ. ඒ වේදනාව සැප දුක් නෙමෙයි. සැප දුක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ චක්කු විඥාණයෙන් එන හැඩතල. අර පටිඝ සම්පස්සයට අදිවචන සම්පස්සයක්. පටිඝ සම්පස්සයක් කියන්නේ දැන් බෙරේකට ගල් කැට ටිකක් දාන රබානකට දාලා ඔය පුංචි කැට දාන්නේ අර රබන් ගහන අය දානවා. දාලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ පැත්තට ගාන ඩර් ගාලා සද්දයක් කියනවා. ඒතකොට රබානේ එළියෙන් ගහන්නේ තට්ටුවක්. ඒක තමයි පටිඝේ. නමුත් එහා පැත්තෙන් යන්නේ සද්දයක්. දැන් මේ පැත්තෙන් එන්නේ ගැටීමක්. එහා පැත්තෙන් එන්නේ සද්දයක්. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ චක්කු විඥාණයට එන්නේ පටිඝ සම්පස්සයක්. මේ ස්පර්ශය කියන්නේ තැන මනෝ විඥාණයට ස්පර්ශයක් වෙනවා වදිනවා. කිරණයක් ඇවිල්ලා. වැදුනහම මේ පැත්තේ එහා පැත්තෙන් යනවා. ඒක දැන් මේ පැත්තෙන් පටිඝ දැන් අර රබාන්ට ගැහුවාගේ දැන් ඔබට හිතෙනවනේ දැන් මේ ගැටීමක් එන්නේ. ඒතකොට එහා පැත්තෙන් එන්නේ ශබ්දයක් වගේ මේක කන්වර්ට් වෙනවා. මේ වදින එක කිරණේ කන්වර්ට් වෙනවා. එහා පැත්තෙන් එක හඳුනා ගැනීමක් වෙනවා. ඒක තමයි දැන් මේ වදින එක තමයි වේදනාව කියන්නේ. වදිනකොට වදුණු ශබ්දයේ ඒක අඩු වැඩි වීම තමයි විඳීම කියන්නේ. නැතුව සැප දුක් කතාවක් නෙමෙයි. ඒ විඳීම තමයි වේදනා සංඥා හඳුනා ගැනීම තියෙන්නේ. ඒ වේදනාව ඒ හැඩතලය තමයි දැන් මොකර විඳීමක් තියෙනවා ඒ විඳීම සංඥාවකින් අඳුනගන්නේ. ඉතින් ඒක තමයි සංඥා කියන්නේ.
හැඩතලේ සංඥාව. ඒ සංඥාව මීට කලින් ඒ වගේ විච්ච එකක් මෙතන අර වේගය තුල නැවතත් ඉස්මතු වීමක් තියෙනවා. ඒ ඉස්මතු වීම තමයි චිත්ත නියාමය කියන්නේ. ඒ කියන්නේ කලින් අර පුංචි දරුවට අර හැඩතලේ එනකොට මා කියලා අම්මා කියලා කිව්වනේ. ඒතකොට ඒක හැඩතලයත් එක්කම අර වර්ණෙත් එක්කම යාට දැන් පෙතරව දෙනවනේ. ඔය වේගෙ මරණකම්ම තියෙනවා. ඒ කෙනා ඉපදිලා ඊට පස්සේ අපි කියනවානේ සම්මුතිය තුල මැරෙනවා කියලා. දැන් ඒ ඉපදුණු දවසක මෙයා සම්මුතිය තුල මැරණකම් මහා වේගෙන් මේක රැව් දෙනවා දිගටම. ඒ රැව් දෙනවා කියන්නේ ඒක මේ මොහොතෙත් ඔබට ඒ හැඩතල එනකොට සද්ද එනවා. සද්දෙත් එක්ක ඒ කියන්නේ ඒක ගැට ගැහෙන්නේ ඒ මොහොතට විතරක් නෙමෙයි. ඒක ඒ විදිහට හැමතැනම මේ හැඩතල එනකොට ඒකත් එක්කම සද්දෙත් එනවා. අර චිත්ත නියාමයේ වැඩ කරනවා. සද්දෙත් එනවා ඒත් එක්කම. හැඩතලෙත් එක්කම සද්ද එකතු වෙලා එනවා. දැන් මේක එළියෙන් ආවේ වෙන් වෙලා. නමුත් අපේ ඇතුලෙන් දැන් මේක සිද්ධ වෙන්නේ මෙතන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ මොහොතේම අරක මෙතන එනවා මේ චිත්ත නියාමයේ හරියට නිකන් මේක පෙන්වන්න පුළුවන් හොඳට මේ අර ගිනි වලල්ලේ කතාවම තමයි. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන මේ දැන් අපිට මේක චිත්‍රකින් පෙන්වන්න පුළුවන් ඇඳලා ඕනනම් මේක මේ දැන් හැඩතලේ එනකොට ශබ්දේ එකතු වීම උඩින් එකතු කරන්න. එතකොට ඔබට උඩින් යන්න දෙක එකට එකතු වෙච්ච එකක් යටින් එන වෙනම. රූප දෙකක් ඇදෙනවා. මේ පේලියට මේක මේ දැන් එනකොට හැඩතලේ අරකට එක්කම එන්නේ. ඒක තමයි මෙතන මේ අපි දැන් මේ අම්මා කියලා මේ හැඩතලේ එනකොටම කියවෙනවා. නාමය අපිට නාමයක් තියෙන රූපයක්. රූපයක් තියෙන නාමයක්. රූපේ එනකොටම නාමෙත් එනවා. නාම එනකොටම රූපෙත් එනවා. ශබ්ද එනකොටම එනවා. ඒක තමයි අපිට මේ අපේ මේ සිත ඒ තරම්ම මේ සිත අපි ඇත්තටම සිහි නුවණ මේ දැන් ඇත්තටම අපි සමතේ වඩන්නේ මේ අපේ හිතේ තියෙන කලබල ගතියට විසිරෙන ස්වභාවයට මේක අවබෝධ වෙන්නේ නැති නිසා. ඒක නිසා තමයි හිත තැම්පත් කරගෙන හිත මේක වේගවත් හිත පොඩ්ඩක් වේගය අඩු කරගෙන ඊට පස්සේ මේක විදසුන් නුවණට යනවා කියන්නේ ඔන්න ඔය කාරණාවට. දැන් එතකොට මේක ඔබට හොඳටම පැහැදිලි වෙනවා. එතකොට දැන් මෙතන මේක තමයි සංඥාව. දැන් මේ අර බෙරේට වදින තට්ටුව වගේ ඩංගාල වැදුනා වගේ මේ පැත්තෙන් සද්දයක් එන්නේ. එහා පැත්තෙන් පටිගයක්. පටික සම්පස්සේට අද ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ ඔන්න ඔය විදිහට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇති කල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇති අදිවචන සම්පස්සයක් උපදී. පටික සම්පස්සේ එනකොට අදිවචන සම්පස්සයක් උපදී. මේ කියන දේ ඔබට හොඳට තව ටිකක් අධ්‍යයනය කරොත් වැටහෙයි. මේ කියන්නේ මේ පැත්තෙන් එන එක නෙමෙයි එහා පැත්තෙන් එළියට එන්නේ. මේ පැත්තෙන් එන්නේ පටිගයක් එහා පැත්තෙන් යන්නේ අදිවචන කියන්නේ මෙන්න මේ ආපු මේ කිරණේ හැඩතලයට ඒත් එක්කම සංඥාව පෙර සංඥාවක් එන්නේ. පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි. මෙතන සිද්ධ වෙන්නේ ඒක තමයි පුරාණේ කන්නේ. ඒ කියන්නේ පෙර ආපු සංඥාව තමයි මේ එන්නේ. ඒක තමයි මේ ගැළපීම මේ දැන් මේ වින්දියේ වේදනාවලද සංඥාවක් තියෙන්න එපා කිව්වේ. ඒ වේදනාව තමයි සංඥාව. ඒතකොට සංඥාව තමයි හඳුනා ගැනීම තමයි මේක සංකාර කරන්නේ. හඳුනා ගැනීම සංකාර කරනවා කියන්නේ. විතක්ක කරනවා කියන්නේ ඕකට. වේදනා සංඥා එකතු කරලා බලන එකයි සංකාර කියන්නේ. ඉතින් ඕක හොඳට අපි මේ කියන්නේ හොඳටම මේක පිරිසිදුවටම මේවා කරලා කියන්නේ. ඔබට මේ ඔබගේ මට්ටමින් අධ්‍යයනය කරන්න. ඔබට මේවා හොඳට අධ්‍යයනය කරනකොට ඔබට තේරෙයි යම් කිසි මොහොතක් ඔබට ඒ ගැඹුරටම යනකොට දැනේ මේ කතාව හරියටම හරි කියලා. එතකොට ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඔබ ප්‍රත්‍යක්ෂ ඥානකින් ඔබට මේ තවත් මේවා තව ගොඩක් එහාට ඔබට මේවා ප්‍රායෝගිකව මේ අපි තාම පොඩ්ඩක් මේ කියන්නේ. තව ගොඩක් මේ ගැන කතා කරන්න තියෙනවා. මේ එකම දේ පැය ගණන් කතා කරන්න තියෙනවා. ඒ තරම් මේක මෙතන ලියා ගන්න පුළුවන්. ඔබටම ලියා ගන්න පුළුවන්. මේක ඉවසීමෙන් එක තැනකට වෙලා මොහොතක් දිගින් දිගට ගැඹුරෙන් ගැඹුරට යන්න ගිලා බසිමින් මේක මෙනෙහි කරන්න. මේ එක දේ මේ වේදනා සංඥා කියන එක වුණත් සංකාර කියන එක වුණත් ඔබට යයි පුදුම විදිහට ගැඹුරට කියලා. දැන් අපි දන්නේ කියන කෙනාගේ හැටියට වෙනස් වෙනවානේ. අපිට නම් මේක ගැන ලොකු දෙයක් අපි මේ ගැන අධ්‍යයනය කරගෙන යනකොට අවබෝධ අපිට මේ කතාව සම්පූර්ණයෙන් මේ කතාව ප්‍රත්‍යක්ෂ ඥානකින්මයි අපි ඔබට කියන්නේ. එහෙම නැත්නම් මේක අපි කතා කරන්නේත් නැහැ. දන්නේ නැත්නම් අපි පැත්තකට වෙනවා. අපි මේ අවුරුදු ගාණක් අපි නිහඬව හිටියා. මේක ප්‍රත්‍යක්ෂ වෙනකම් මේ ධර්මයේ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකම් අපි කිසිම තැනක වචනයක් කතා කරලා නැහැ. අපි ඊට පස්සේ තමයි අපි මේක ප්‍රත්‍යක්ෂ ඥානෙට ආවට පස්සේ අපිට කිසිම නෑ ගැටලුවක්. සත්සුදක්සේ පැහැදිලි. ඒ නිසා අපි නිර්භයව කියනවා.
මේ හැම පොතක්ම අපි අධ්‍යයනය කොහෙද මොකක් හරි තිබ්බේ කොතනද අපි දන්නේ නැති දෙයක් තිබ්බේ අපිට කොතන හරි මොකක් හරි එකක් අඩුව මොකක් හරි මගේ අරුණාද අපි නැවත හොයනවා එකපාරක් නෙමෙයි 100,000 වාරයක් හරි හොයනවා වල ඒක සුද්ධ කරනවා එහෙම ආපු ගමනක් තමයි මේ අවසානයේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒක තුල අපි දකිනවා අපිට කිසිදු දෙයක් අපි තව ඉතුරු කළා නැහැ මේකේ සැකයක් විචිකිච්ඡාවට හේතු තියලා නැහැ නිර්භයව ඒක නිසා අපි ඕනම තැනක ඕනම මේ තැනක අපි අපේ මේ ශරීර කුඩ පොළට පස්සෙලා ගියත් මේ සත්‍යමයි කියලා යන්නේ. ඒක සත්‍යමයි. ඒ කියන්නේ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි. ඇත්තටම මෙතන චක්කු විඥාණයෙන් එන්නේ හැඩතලයයි. ඒක ස්පර්ශ වෙන්නේ මෙතන වේදනා කියන්නේ ඒ හැඩතලයටයි ඒ හැඩතලයේ හඳුනා ගැනීම සංඥා ඒක ඒ හැඩතලය කියන්නේ ඒ වේදනාව හැඳිනීමමයි සංඥා කියන්නේ වෙන දෙයක් නෙමෙයි ඒක ඒ තේරීම ඒ මොහොතේම ඒ සංඥා වෙන එකමයි සංඛාර මේ වේදනා සංඥා එකතු වීමමයි සංඛාර කියන්නේ අන්නේ වේදනා සංඥා එකතු වීමමයි සංඛාර කියන එකමයි විඥානය කියන්නේ දැන ගැනීම ඒ වේදනා සංඥා එකතු වීමට තමයි සංඛාර කියන්නේ. හැබැයි එකතු නුදේ දැනගන්න එපැයි. දැන ගැනීම තමයි විඥානය කියන්නේ. මේ සංඥාව කියන්නේ වේදනාවම හඳුනා ගැනීම. වෙන මේකේ 아무තු කතාවක් නැහැ. ඔබට මේක නිර්වුල්ව දකින්න මේ සියුම් තැන මේක වටිනම තැන. හැබැයි මෙන්න මේ සිද්ධිය තමයි මේ හැඩතලේ ඔබ සංඥාව හඳුනාගන්නේ සංඛාරයේ ඒකම තමයි මේ විඥානය ඔබ දැනගන්නවා මේ පොත කියලා. ඒ පෙර මේ පුරාණ මිදන් කම්මාවදම කියත එකයි මේ පෙර මතකේ මේ සම්මුතිය තුළ තියෙන. ඒ සම්මුති ප්‍රඥප්තිය ඒ මොහොතම ඉස්මතු වෙනවා. මේක කොහෙවත් රෙකෝඩ් වෙලා තියෙන එකක් නෙමෙයි. මේ මොහොතේ හැඩතලයේ මේ මොහොතේ ආලෝකයක් වැටිලා මේ පොත හැඩතලයේ මෙතන ඔබගේ චක්කුවට එහෙම නැත්නම් ඔබගේ මේ චක්කු ප්‍රාසාදයට එනකොටම මේ මොහොත මේ ෂණේම ඒ වේගය නිසා තමයි මේක අපිට දකින්න මේ ලිහලා තමයි ඔබට පේන්නේ. හැබැයි ඔබ ඊට පස්සේ මේක දකින්නකොටම ඔබට මේක පේන්න ගන්නවා. ඒක වේගවත් සිද්ධියක් නිසායි ඔබට මේක දැන් දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒ එනකොටම එන්නේ පෙර අර ආපු ඒ හැඩතල එනකොට ආපු සද්දෙම දැන් එනවා හැඩතල එනකොටම මේක පොත කියලා. සද්දේ එන්නේ. ඒකයි බුදුන් වහන්සේ දිට්ඨ සුත මුත කියලා ගන්නේ. මේක ඔක්කොම ඇත්තම කිව්වොත් ආයත 6ම එකතු වෙනවා. නමුත් මේක ප්‍රකට වෙන ආයතන දෙක තමයි දිට්ඨියයි සුතයයි. මේ දෙකෙන් තමයි නාමය රූපය ඔබට දකින්න ලැබෙන්නේ ප්‍රකට වෙලා. මේකෙන් ඔබට ලියන්න පුළුවන් මේ ගැටේ. ඇත්තම ඔබට ඊට පස්සේ බාහිරට තියනවා කියලා ගත්ත එකයි උතන උපාදානය කියන්නේ. එතන ඒක තමයි පෙළදහම හොඳට පෙන්නනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති වේදනා විඳපු දේ හඳුනාගන්නේ යම් සංජානාති තං විතක්කේති අන්නේ හඳුනා ගැනීමයි විතක්ක කරනවා කියන්නේ යම් විතක්කේති තං විජානාති දැන ගැනීම එන්නේ වැරදියටයි විජානාති ඒක සංජානාති කියන්නේ මේ අවබෝධය ඇති කෙනායි සංජානාති වෙන්නේ ඒ තාක් ඔහු විජානාති ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියේ නම් මේ සත්‍ය දන්නේ නැති කෙනෙක් නම් ඔබ බාහිර ඇත්ත වෙලා ඉන්නේ. ඔබ බාහිර පොතක් තියෙන ඔබට ඔබ විජානාති කියන තැනටයි යන්නේ. ඒ යම් වේදේති තං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේතං විජානාති අනේ කෙනා බාහිර ඇත්ත වෙලා පොතක් බාහිරින් හම්බ වෙලා ඒ කියන්නේ බාහිර මේ හිතින් හදාගත්ත එක බාහිරට උපාදාන කළා මේ ස්කන්ධ ගොඩ බාහිරට උපාදාන ස්කන්ධ ගොඩ කරගෙන අන්න එතන ඔබ පොත බාහිරේ හම්බ වෙනවා කියන්නේ බාහිර ඔබට භවය හම්බ වෙනවා පොත කියන භවය හම්බ වෙනවා බාහිර දෙයක් තියනවා නම් දේම තමයි භවය කියන්නේ බාහිර දෙයක් තියනවා නම් ඒ දේ පොත නම් ඒ දේ මේ දැන් හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා මේ ආලෝකයේ තියෙනකොට පොත හටගත්තට ආලෝකය නැති වෙනකොට නැති වෙනවා මේ හිත මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා මේ දකින්න තැනින් මේ ෂණේම පොත කියන එක හටගෙන ඒ ෂණේම නැති වෙනවා එතකොට අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති කිව්වේ පෙර නොතිබීමයි මේ පොත හටගත්තේ පෙර කලින් තිබුණ එකක් නෙමෙයි මේ මොහොතේ මේ අලුත් සිතක් ඔබට හටගෙන තියෙන්නේ දැන් ඔබ කඩා ගන්න ඕනි මෙන්න මේ බොහොම සියුම් තැන් ඒ කියන්නේ මේ ඔබ මේ හැම මොහොතෙම අලුතෙන් ඉපදෙනවා මේ සිත හැම මොහොතෙම මේ සිත පමණයි ඊට කලින් ඒව නැහැ ඒකයි අවුත්වා සම්භූතං කියන්නේ උත්වානම් භවිස්සති පෙර නොතිබීමයි හටගන්නේ මේ අලුත්ම සිතක් මේ මොහොතේ ඔබට හටගන්නේ
ඒ මොහොතේ මේ සිත නැති වෙනවා. ඒකයි උද්දේවය ඥානෙ මේක දැකීම. එතකොට මේ දැන් පොතයි හටගත්තේ. ඒ තමයි ඔබගේ භවය හටගත්තේ. ඒක භවයක් තියෙනවා නම් එතන පොතක් තියෙනවා නම් ඒක ඇතිවීමකුයි නැතිවීමකුයි තියෙනවා. උපතකුයි මරණකුයි තියෙනවා. ඔන්න ඔය පොත තියෙනවා කියලා ගත්ත රැවටීමයි මිත්‍යා දෘෂ්ටිය. අන්නේ පොත තියෙනවා කියලා ගත්ත රැවටීමයි ඔබ භවයට තියෙන රැවටීම. ඔබ ඒකයි ඔබ ඉන්නේ මෙතන භවගාමී වෙලා. ඒක නිසායි ඔබට දැන් පොතක් තියෙනවා. ඒක නිසා ඔබ මේ පොත පූජා කරනවා. ඒක නිසා ඔබ මේ පොත පව් කරගන්නවා. ඒක නිසා ඔබ මේ පොත ආනිඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, මෙතන අපුඤ්ඤාභි සංඛාර ඔබට පුළුවන් මේ පොත ගැන කතා කරන්න වචී සංඛාර. ඔබට පුළුවන් මේ පොත ගැන මේ පොතේ එක ඒවා කරන්න ඔබට කාය සංඛාර. ඔබට පුළුවන් මේ පොතේ ඒවා ගැන තව මේ පොත හොඳ ලස්සන මොනවා හරි හිතන්න. ඒක මනෝ සංඛාර. දැන් ඔබ සංඛාර ගොඩක පැටලෙනවා භවයත් එක්ක. ඔබ කර්ම රැස් කරගන්නවා කියන්නේ මේක තුල ඔබට චිත්ත ශක්ති ගොඩක් උපදිනවා. ඒක ඔබට කර්මපතයක් වෙනවා. ඒක තව වෙනම විෂය කතාවක්. ඒ කර්ම විෂය. ඒක දැන් මේ වෙලාවේ අපි සිත හැදෙන හැටි කතා කරන්නේ. ඒක වෙනම පතයක්. දැන් එතකොට මෙතන සිත හැදෙන හැටි දැන් මෙහිමයි. දැන් පොත කියන සිත හැදුනේ ඔහොමයි. ඒත් එක්ක ඔබට භවයක් හැදුනා. ඒත් එක්ක ඔබට දැන් ගැලවෙන්නත් බෑ බාහිරින්. දැන් ඔබ මේ සිතේ සත්‍ය දක්කොත් මොකද වෙන්නේ? ඔබ මේ සිත එනකොටම ඔක ඇත්ත දකිනවා. බාහිර නෑ පොත් කියලා දෙයක්. ඔබ බාහිර හතර මහ භූත ඔබට පේන්නේ නෑ. ඔබ හිතේ හදාගත්ත දේ බාහිරට ගැට ගහගෙන. දැන් ඔබට බාහිර එනේන සිත ඔය විදිහට මිදෙනවා. දැන් මේ කතාව තවත් දිගයි. මේ කතාව මේ සිත මෙතනින් ඉවරයි. ඊගාව සිත ඔබ බිත්තිය දකින්නවා කියමු. පොත කියන සිත පිට නිරුද්ධ වෙලයි බිත්තිය කියන සිත උපදින්නේ. පොත කියන සිතට බෑ බිත්තිය කියන සිත දකින්න. මෙතන එක් මොහොතක හටගන්නේ එක් සිතක් පමණයි. මෙතන ගොඩාක් මේක ලියා ගන්න ඕනි තැන්. මෙතන බිත්තිය දකින සිත කියන්නේ පොත දකින සිත නෙමෙයි. ඒක එතනම ඉපද නිරුද්ධ වෙනවා. දැන් පටිච්ච සමුපාද විහරණය ඔබ ගත්තොත් අර පුංචි දරුවෝ වගේ අවිද්‍යාපච්චය සංඛාරා. එතරම් මේ සංඛාරා මේ අම්මා කියලා මේ හැඩතල එනකොට නාමයේ ගැට ගැහුණු එක ඒක ඒ ඇත්තටම රැවටීමනේ. ඒ රැවටීම තමයි අවිද්‍යාව කියන්නේ. අදටත් මෙතන අම්මා එනකොට ඔබට මේ හැඩතල එනකොට අම්මා කියලා බාහිරින් ඒ හැඩතල එනකොට අම්මා කියලා එනවා. නාමය එනවා. රූපේ එනකොට නාමය එනවා. ඒ නාම රූප දෙක එකතු වෙච්ච ගමන් ඔබට රැවටීම එනවා විඥානේ. මායාවට රැවටෙනවා ඔබ. දැන් ඒ අවිද්‍යාපච්චය සංඛාර මේ මොහොතේ සිද්ධ වෙනවා. ඔබට ඒක පැහැදිලි. එතකොට මේ මොහොතේත් අවිද්‍යාපච්චය සංඛාර මේ මොහොතේත් මේ එක්ෂණික සිතක්. අපි දැන් කතා කරේ එක සිතක් හැදෙන හැටිනේ. එක්ෂණික සිතක් හැදෙන හැටි තමයි මේ පටිච්ච සමුප්පාදය තුළ තියෙන්නේ. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. මෙන්න මේ අවිද්‍යාව මෙන්න මේ දැන් ඔබ මේ හැඩතල එනකොට ශබ්ද එකතු වෙච්ච එක සංඛාරය. ඒක රැවටීම තමයි අවිද්‍යාව. එතකොට ඒ දැන ගැනීම තමයි අම්මා කියන විඥානි. එතකොට අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. ඔබට පුළුවන් මේ නාම රූප දෙක ගැට ගැහිලා තමයි මේ විඥානපච්චය නාම රූප හැදිලා තින්නේ. නැවතත් ඒ විදිහටම ආයතන හැදෙනවා. ඉතින් සලආයතන නාම රූප පච්චය සලආයතන. නැවතත් ඇස් ඇරලා ආයි බලනකොට ආයි පේනවා. සලආයතන පච්චය නාම රූප. එතකොට නාම රූප පච්චය සලආයතන සලආයතන පච්චය ස්පස් කියලා ගන්න එක. ඒක තමයි මනසින් මානසිකාර කරන්න හේතු වෙන්නේ. ඊපස්සේ පස්සපච්චය වේදනා තණ්හා ඒ විදිහට තමයි යන්නේ. පස්සපච්චය වේදනා. ඒක මනසට ආවා. මනසින් පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. අල්ලගත්තොත් තමයි මේ වේදනාව තණ්හාව තියෙන්නේ. ඉතින් ඒක උපාදාන කරගත්තේ නැත්නම් මේක හැදුන්නේ නැත්නම් ඔය තණ්හාව නැත්තට ඉඩක් නැහැ. තණ්හාව නැමැති දියසීරාව වැක්කරෙන්නේ නැහැ. තණ්හාව නැමැති දියසීරාව අවිද්‍යාව නැති තැන හැදෙන්නේ නැහැ. විඥාන නැමැති බීජය පැලවෙන්න නම් බීජයක් තියෙන්නේ පැලවෙන්න. නිකම්ම මේ වතුර දාන්න බෑනේ. එහෙනම් විඥාන බීජය එන්න ඕන ඉස්සල්ලා. විඥාන බීජය තමයි ඇත්තටම රැවටීම තියෙන්නේ. ඒතකොට විඥාන බීජය ආවොත් තමයි මේකට අවිද්‍යාව භූමිය මේ රැවටීම නිසා තමයි විඥාන බීජය එන්නේ. අවිද්‍යාව නැතුව විඥාන බීජය එන්නේත් නැහැ.
කම්මකෙත්තන් කියන එක එන්නේ එතකොට තමයි. කර්මය නැමැති කෙත මේක පැලවෙන්නේ ඒක තණ්හාවත් එක්ක තමයි. එතකොට ඒක තමයි කියන්නේ මේ විඥානම් බීජ කම්මකෙත්තන් විඥානම් බීජ මේ කතාව කියන්නේ ඒක තමයි. ඉතින් මේක තමයි පටිච්චසමුප්පාද විහරණය. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? මේ පටිච්චසමුප්පාද අංග තියෙනවානේ. එතකොට මේ පටිච්චසමුප්පාද විහරණේ මේ පටිච්චසමුප්පාද කියන ලොකු කතාවක් දැන් මේ විදිහට හදලා කියන්න පුළුවන්. නමුත් මේ මොනවා කිව්වත් කියන්නේ එකම කතාවක් තමයි. වචන වලට යන්න එපා මේ ඕනහට ඇඩිය ඒ වචන වල තියෙන බලන්න මොකද්ද මේ කියන දෙන පණිවිඩේ. මේ සත්‍ය හිත ඇදෙන දේ ඔබ දකින්න ඕනේ. අන්න එතනට යන්න. එතකොට එකක්වත් පැටලෙන්නේ නැහැ. ඔබට සේරම නිරවුල් වෙනවා එතකොට. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ කියන කතාව. එතකොට මේ විඥානේ සක්‍ර විඥානේ ඒකම තමයි එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය එතකොට තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ සේරම එකට තියෙනවා. මේක කොහෙන්වත් ඔබට මේ දේ සත්‍ය දකින්න තැනින් විතරයි කඩන්න පුළුවන්. අවිද්‍යාව නැතිවීමෙන් සියල්ල නැති වෙනවා. අවිද්‍යාව නිරෝධේන එත්තේතං උපපරිජ්ජති කිය. අවිද්‍යාව නැතිවීමේ සේරම නැති වෙලා යනවා. ඉතින් ඔබට දකින්න ලැබෙන්න ඕනේ මෙතන නාම රූපත් මෙතන එකතු වෙන්නේ නැත්නම් අවිද්‍යාව නැති වෙන තැන. ඒක මොකද එතන තමයි මහා නිදානේ තියෙන්නේ. මහා නිදාන සූත්‍රය පෙන්නන්නේ නාම රූප දෙකයි විඥාන එකතු වෙන තැන තමයි මහා නිදානේ. එතනින් තමයි මේ කතාව ඇත්තටම ඔබට ලියන්න තැනත්. මේක සිත හැදෙන තැන එතන. ඉතින් එතනින්ම තමයි මේ කතාව ගැට ගැහෙන පටිච්ච වෙන අන්තෝ ජට බහි ජට ගැට දෙක එන්නේ. අපි මේවා ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඔබටම පැහැදිලි වෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මෙතනින් අපේ කතාව මෙතනින් ඉවර කරන්න පුළුවන්. ඔබ මේ කතාව මෙතනින් ඉවර කරොත් ඔබ මේ සිතයි අර සිතයි දැන් හැදෙන හැටි දන්නවා. ඔබ සිත හැදෙන හැටි දන්නවා. හැබැයි ඔබ මේ සිත හැදෙන හැටි දිගටම දැන් මේ සිත ඇත්ත දකිනකොට ඔබ දන්නවා දැන් සිත එහෙමනම් සිතේ ඇත්ත දකිනකොට සිත බාහිරට යන්නේ. අන්න ඔබ බාහිරින් මිදෙනවා. එමුණ ඔබ බාහිරින් මිදෙනවා. දැන් සිත දැන් මේ මොහොතේ පොත දකින්න සිත ඇති වෙනකොටම ඔබ එතන ඇත්ත දකින්නවා කියන්නේ ඔබේ සිත බාහිරට යන්නේ. එතකොට ඔබ ඒ සිතේ ඇත්ත දකින්නකොටම ඔබ බාහිරෙන් ඔබ දන්න පොත් කියලා දෙයක් නැහැ කිය. එතකොට බාහිර පොත කියන නිමිත්ත ඔබට හම්බ වෙන්නේ නැහැ. දැන් එනේන හැම හිතම ඔබ පුහුණු වුණොත් ප්‍රතිපදාවක් පිළිටියොත් මොකද කරන්නේ? ඔබ එනේන හැම සිතම ඇත්ත ওই විදිහට දැක්කොත් මොකද වෙන්නේ? දැන් ඊගාවට බිත්තිය දකින්න හිතත් ওই විදිහයි. ඊට පස්සේ ඔබ මල දකින්න හිතත් ওই විදිහයි. ඒකෙත් ඇත්තක් නැහැ. බාහිර මල් කියලා දෙයක් නැහැ. ඊට පස්සේ ඔබ පුටුව දකින්න හිතත් ওই විදිහයි. ඊට පස්සේ ඔබ පොළොව දකින්න හිතත් ওই විදිහයි. ඔබ ඔහොම සිත් පරම්පරාවම බලන්න. මොකද වෙන්නේ? එක තැනකවත් ඔබට නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. බාහිර කිසිම දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට හම්බ වෙන්නේ අතර මෙතන අපි සිතින් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඒකයි හරි මේ වචන ටික හරියට කියනවනම් සිතින් හදාගත්ත ප්‍රඥප්ති සම්මුති බාහිරින් හම්බ වෙන්නේ නැහැ. හතරමහා භූත බාහිර අපිට පේන්නේ අපිට එතන අපි රැවටිලා ඉන්නේ. එතකොට අපි ජීවත් වෙන්නේ හිත ඇතුලේ ලෝකේ කිව්වේ සිතින් හදාගත්ත ප්‍රඥාති සම්මුති තමයි අපේ ලෝකේ. ඒක තමයි චිත්තේන නියති ලෝකේ කියලා කියන්නේ. එතකොට ඒක බොරුවක්, මායාවක්. එතකොට ඒක බාහිරින් හම්බ වෙන්නේ නැහැ. කියන්නේ බාහිරින් මිදෙනවා. කියන්නේ ඔබ රූපයෙන් මිදෙනවා. ඇයි අර හැඩතලේ එනකොට නාමය ආවේ පුංචි කාලේ අම්මා එනකොට සද්දය අන්න එතනින් මිදෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔබ මෙතන දැන් සිත ඇතුලේ තියෙන අය වුණාට. ඇයි? බාහිර එහෙම දෙයක් නැති බව හරි. නමුත් දැන් පොත් කියන සංඥාවක් හිතේ තියෙනවා. ඒකයි මෙතන ඔබ බාහිරින් මිදෙන තැන සෝවාන්. සෝවාන් මාර්ගය තමයි ඔය නේන සිත දකින්න ප්‍රතිපදාව. හැම සිතම දකින්න එක. දැන් එතකොට ඔබ බාහිරෙන් ඔබ දෙයක් මේ සම්මුති ප්‍රඥාප්ති බාහිරට දාන්නේ නැති තැන සෝවාන් මේක එනේන සිතට එනේන සිත දකින්න එක තමයි ප්‍රතිපදාව. එනේන සිත එනේන සිත දකින්න ඕනේ. හැම සිතක්ම දකින්න ඕනේ. ඔබ දවසක් වෙන් කරගන්න. පැය භාගයක් වෙන් කරගන්න පොඩි කාලයක් ඉස්සෙල්ලා. ඒ පොඩි කාලය ඇතුළත ඔබ කාමරයක හරි ගහක් යට හරි ඒ තැනක් නිදහස් තැනක් ගන්න. ඔබේ සිතට එන අරමුණු දිහා බලන්න. ඒ පොඩි කාලයක් ඉස්සෙල්ලා වෙන් කරගෙන එකින් එක ලියන්න. මේ දැක්කේ එළිය නෙමේ මගේ හිත කියලා ලියන්න එකින් එක. ඔය ප්‍රායෝගිකව පුහුණුවෙන්. ඔබ ටික පුහුණුව වැඩි වෙන්න ඔබ සෝවාන් මාර්ගඥානය ලබනවා. ඔබ බාහිර ලෝකයක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. දුගතියක උපදින්නේ නැහැ.
කුසලයේ පිහිටනවා. මේ කුසලස්ස උපසම්පදාවට යන්න කෙනෙක් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු ඔය කියවුවට ඕවා නිකන් ගිරව් වගේ කියවට මුකුත් දන්නේ නැහැ. කුසලස්ස උපසම්පදාවට යන්න මිනිස්සයා දැනගන්නවා නම් මිනිස්සයා මෙතනින් දැනගන්නේ. ඒ තමයි මේ සබ්බ පාපස්ස අකරණ සියලු සිතුවිලි අකුසල් බාහිර තියනවා කියලා අපි ගන්නෙ. ඒවා අකුසල්. බාහිර තියෙන නිසා තමයි අපි මේ ඉරිසියා කරන්නේ, වෛර කරන්නේ, ද්වේෂ කරන්නේ. අපි කාම භූමියේ උපදින හැම සිතක්ම රාග දේශ මොහ සිත්. අපිට තියෙන ලෝභ. ඒවා රාග දේශ මොහ ගින්නක්. මේවා සබ්බ පාපස්ස. මේ ඔක්කොම පෞසිත තියෙන්නේ. ඔබට තේරෙන භාෂාවෙන් කියනවනම් සබ්බ පාපස්ස අකරණම් මේ සියලු බුදුවරු කියන්නේ. කුසලස්ස උපසම්පදා කියන්නේ මේ හිතේ ඇත්ත දකින්න ඕනේ නේ හිත. ඒකයි මේ බුදුන් වහන්සේ ප්‍රතිපත්තියෙන් මාපු දන්නෝ වෙති කියන්නේ. ප්‍රතිපත්ති මේ බුද්ධ දර්ශනයක් මේ අනිත් ආගම් වගේ එහෙම කරන්න පුළුවන් එකක් නැහැ. බෞද්ධ කියන්නේ භවයේ බාහිර ඇත්ත වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්න බෑ මේ නිකන් ඔය කටවාචාලකමට. ඔය ගාතාවක් කියලා බෞද්ධයෙක් වෙන්නේ නැහැ කවුරුවත්. සැබෑ බෞද්ධයෙක් වෙන්න ඕනේ. සැබෑ බෞද්ධයෙක් වෙන්න නම් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා දේශනා කරපු බෞද්ධ දර්ශනය දැනගන්න ඕනේ. බුද්ධ දර්ශනය මොකද්ද? දර්ශනයක් නැති බෞද්ධයෙක් කොහෙද ඉන්නේ? උප්පැන්න සාතිකේ නමටද බෞද්ධ වෙන්නේ? දර්ශනය මොකද්ද බුද්ධ? භවයේ උද්ද වෙනවා. බාහිරෙන් මිදෙන කෙනා බෞද්ධයා. බෑ හැමෝටම බෞද්ධ වෙන්න බෑ. මේකට ඕනි අවබෝධඥානය. ඒක තමයි කල්යාණ මිත්‍රයා මතමයි ආනන්ද මේ සියලුම දර්ශනේ මේ සියලුම ධර්මයේ තියෙන්නේ. බුද්ධ ධර්මයක් නැහැ කල්යාණ මිත්‍රයෙක් මේ පණිවිඩය දෙන්නම ඕනි. මේක කරන්න බෑ. කල්යාණ මිත්‍රයා කියන්නේ සැබෑම මේ දර්ශන සමාපත්තියටපත් වුණු කෙනෙක්මයි. දර්ශනය කියන්නේ මෙන්න මේ දර්ශනයක් ඔබට දැන් දර්ශන ඇත්තට මෙතන කියනවා දර්ශනයටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ඇහින් දකින ලෝකයේ දර්ශනයක්නේ. නමුත් ඒක බොරුවක්නේ, මායාවක්නේ. නමුත් ඇත්ත දකින දර්ශනයටපත් වෙනවා. ඒ දර්ශනයටපත් වෙනවා කියන්නේ. බුද්ධ දර්ශනය කියන්නේ මේ දර්ශනයටපත් වුණු කෙනයි බෞද්ධයා. මේ කවුරුවත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ එතකන්. ඔය කිව්වට ඔය ඔක්කොම මොනවා කරත් කොච්චර දානද මිත්‍යා දෘෂ්ටික භූමියේ කොහොමද පින් කරන්නේ? ඔක්කොම නිරේට යනවා. ඔක්කොම දුගතියට වැටෙනවා. ඒකයි මල්ලිකා දේවිය අසිදිසි මහා දානේ දුන්නත් මේ දර්ශන අවබෝධය තිබුණ නැති නිසා දුගතියට වැටුනේ. කොච්චර දාන දුන්නත් වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ එක්ෂණයක් මේ ධර්මයේ දකින්න කෙනා අගය කරනවා. ධර්ම දානේ අර ඔක්කොම දාන ගැන කියලා බුදුහාමුදුරුවෝ සේරම පැත්තකට කළා ධර්ම දානේ උතුම් කියනවා. ඔබ ඔය ධර්ම දානේ ඔය දානේ ගැන කියන දේශනා බුදුන් වහන්සේ දේශනා කළා තියෙන කොන්තින හොයලා බලන්න. මොකද්ද කියන්නේ පොඩි තැනින් පටන් ගන්න හිඟන්නට දෙන දාණයෙන් පටන් ගන්න. ඊට පස්සේ කියනවා මේක සාමණේර හිමිට දෙන දාණය. ඊට පස්සේ කියනවා උපසම්පදා භික්ෂුවට දෙන දාණය උසස් කියලා. ඊට පස්සේ කියනවා මහත්ඵල මහනිසංස වෙනවා කියලා රහතන් වහන්සේට දෙන දාණය. ඔහොම කියාගෙන ගිහලා ඔක්කොම දාන ටිකට වැඩිය උසස් කියනවා. මේ දර්ශනයේ එක මොහොතක් දකින්න කෙනා. ධර්ම දාණය ඔක්කොටම වැඩිය මේ ධර්මයේ මේ දර්ශනයේ මේ ඇත්ත පෙන්නන කෙනා එක මොහොතක් මේක දකින්න එකයි ප්‍රතිපත්තිය තමයි අගය කරන්නේ. ඒක බුදුන් වහන්සේ බුද්ධ වචනේ. ඒක මේ මග ඇරලා කාටවත් උඩින් පැනලා යන්න බෑ. ඔබ හැමදාම මල් පූජා කර ඉඳලා මැරෙන්නද හදන්නේ. බුදුන් වහන්සේ ඒකයි කියන්නේ තෙලින් මලින් මාපු දන්නෝ නොවේති ප්‍රතිපත්තියේ මාපු දන්නෝ වෙති කියලා. ඇත්ත ඔබ එකපාරට මෙතනට එන්න බෑ. ඒක නිසා ඔබ ආමිස පූජාවෙන් පටන් ගන්න. අපිත් ආමිස පූජාවෙන් තමයි පටන් ගත්තේ. අපි මල් පූජා කරේ. අපි දාන දුන්නේ. ධර්මය දැනගෙන නෙමෙයි. අපි ඉපදෙනකොට අපේ අම්මලා මේ ධර්මය දැනගෙන හිටියේ නෑනේ. අම්මලා යන දේවාල ගානේ අපිත් ගියා. අපිත් ওই රතු නූල් ගැට ගැහුවා. අපිත් හැම අවුරුද්දේම කතරගම ගියා. අපි ওই හැම දෙයක්ම කරා. නමුත් අපිට ධර්මය ගැන අවබෝධය ඇති වෙන්න ඇත්තටම අපි ඒක අවබෝධ ඥානය ඇතුව කරා. අදටත් අපි දාන දෙනවා. අදටත් අපි මේ ඔය එකක්වත් අපි නොකර ඉන්නේ නැහැ. අපි දකිනවා මේ අද දෙන මේ පින්කම් සේරම කුසලයේ පිහිටලා කරනවා කියලා. එදා වගේ රැවටිලා නෙමෙයි. එදා අපි හිටියේ බාහිර ඇත්ත වෙලා. අපි මිත්‍යා දෘෂ්ටිකෙක් විදිහට අපි එදා පින්දහම් කරා. අද අපි පින්දහම් කරන්නේ මිත්‍යා දෘෂ්ටියෙක් විදිහට නෙමෙයි. අද අපි මේ දර්ශනේ දකිනවා.
අපි දකිනවා අපි මේ මොන හරි දෙයක් අපි දෙනකොට අපේ හිතම පිරිසිදු වෙනවා. අපේ හිතේ අර තියුණු තද ගති, ඇලිච්ච ගති අඩු වෙවි ඡේවි යනවා. විසාකාවගෙන් අහනවා බුදුන් වහන්සේ, විසාකාවෙනි ඔබ සෝවාන්. ඇයි ඔබ මේ දාන දෙන්නේ? ඇයි ඔබ මේ පින්දාම් කරන්නේ? විසාකාව දෙන උත්තරේ බලන්න. ස්වාමීනි, මේ හැම පිනකින්ම මේ හැම දානකින්ම මගේ හිත තව තවත් නිවෙනවා. මගේ හිත තව තවත් මේ සිතේ තියෙන ඇලින් ගැටි අඩු වෙනවා. පිරිසුදු වෙනවා ස්වාමීනි. මේකයි ඇත්ත. විසාකාව දුගතියට වැටෙන්නේ නැහැ කවදාවත්. ඇයි මේ ලෝකයේ ඇත්ත දකිනවා. මේ බොරුවක් කියලා දකිනවා. මේ ඉර හඳ මේ ඔක්කොම අපි හිතේ හදාගත්ත නම් මේවා බාහිර නෑ. අපේ හිතේ ලෝකේ තියෙන. විසාකාවක දකිනවා. විසාකාව දකිනවා දැන් ඉපදෙන්න බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. විසාකාවට බාහිර ඉපදීමක් ගැන කතා කරන්නේ කවුද? කවුද දුගතියක් ගැන කතා කරන්නේ? කතා කරන්න බෑ. දැන් එතකොට මොකද්ද කියන්න වෙන්නේ? දිව්‍ය ලෝකයක්. ඇයි හිත ඇතුලේ සුකුම සංඥාව පිහිටන තැන නෑ. එතන දිව්‍ය ස්වභාවය කියන්නේ ඕකටයි. බාහිරක පතිත වෙන්නේ නෑ. අපපටිතිත විඥානේ බාහිරට පතිත වෙන්නේ නෑ. මෙතන අනිදස්සන විඥානේ පතිත වෙන්නේ නැහැ. විඥානේ අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච එත්තේතං උපරජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං උපරජ්ජති කිව්වේ ඒකයි. එත්ත නාමංච රූපච්ච එස්සේසං උපරජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං උපරජ්ජති කියලා ඒකයි. විඥානේ නිරෝධ වීමේ සියල්ල උපරජ්ජනේ වෙනවා. ඉතින් දිග කොට හීනි මහත සේරම තියෙන විඥානය ඇතුලේ කියන එකත් පෙන්නනවා මේ සූත්‍රය තුලම. ඒ අනිදස්සන විඥානය කියන සූත්‍රය තුල විඥාන දර්ශනපතේ නැති වෙනවා කියන එක. විඥානේ පත් වෙන තැන නැති වෙනවා. අපපටිත විඥාන බවට පත් වෙනවා. ඉතින් ඔබට මෙතන කියන පැහැදිලිවම ඔබට දකින්න ඕනි තැනක් තමයි මෙන්න මේ බාහිර මිදෙන්න ඕනි තැන, රූපයෙන් මිදෙන්න ඕනි තැන. හැබැයි මෙතන සිතේ දෙයක් නැහැ. නමුත් සිතේ දැන් පොත කියන සංඥාව තියෙනවා. හැබැයි මේ සිතේ පොත් තියෙන්න පුළුවන්ද? සිතේ පොත් තියෙන්න බෑ. අන්න මේ සිතේ නාමේනුත් මිදෙන තැන තමයි අනාගාමී භූමිය. දැන් ඔබට බාහිරනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතිනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ හටගත්ත සිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒකයි මේ අවසානයේ අර පුංචි දරුවට වගේ ක්‍රියාව ඔබට පේන්න ගන්නවා. දැන් සම්මුති ප්‍රඥාප්ති බිඳ වැටෙනවා. නාමයෙන් බිඳ වෙනකොට තමයි බිඳ වැටෙන්නේ. අන්න අනාගාමී කෙනා. අනාගාමී කෙනාට සිතේවත් පොත් කියලා දෙයක් නැහැ. එනකොටම බාහිරනුත් එහෙම දෙයක් නැති බව, සිතනුත් එහෙම දෙයක් නැති බවයි ඔහුට අවබෝධ වෙන්නේ. එතකොට ඔහුට මේ එන දැන් මේ මොහොතේ එන අරමුණ දෙපැත්තෙන්ම මිදිලා. එතකොට ඔහුට පණවන්න ප්‍රඥාප්ති සම්මුති වලින් මිදෙන්නේ. එතකොට ප්‍රඥාප්ති සම්මුති වලින් මිදුණාට ඔහු අවබෝධයෙන් ඉන්නවා. දැන් මෙතන ක්‍රියාවක් තියෙනවා. අන්නේ ක්‍රියාවට ඔහු සිහිය පිහිටනවා. ඒකයි ක්‍රියාසිත දකින්නවා කියන්නේ. ඒතර ඔහු ක්‍රියාව සිද්ධ කරනවා. ඔහු ක්‍රියාව සිද්ධ කරනවා අර ගිනිගෙන අර රැවටුණු හිත නෙමෙයි. අවබෝධය තුලින්. අවබෝධය තුලින් ඔහු ඒ ක්‍රියාව සිද්ධ කරනවා. ඔහුට ඒක කරන්න පුළුවන්. මේක සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් නිවන් දකින්නේ. එතකොට ඒ කෙනාට ක්‍රියාසිත හම්බ වෙනවා. ඒ කෙනාට බාහිර ඇත්ත වෙලා නැහැ. ඒ එන සිත ඇත්තක වෙලා නැහැ. සිතේ මායාව දැකලා බාහිරනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. රූපෙනුත් මිදිලා. සිතනුත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. නාමෙනුත් මිදිලා. අන්න විඥානේ නිරෝධ, විඥානේ අනිදස්සන, විඥානේ අවබෝධ වෙලා. මේ කෙනා විඥානේ පනවන්න බෑ කොහටවත්. අන්න ඒ කෙනාට ප්‍රභාස්වර සිත හම්බ වෙනවා. අන්න ප්‍රභාස්වර සිත, ක්‍රියාසිත තියෙන තැන මොකද්ද තියෙන්නේ? අනිමිත්ත, ශුන්්‍යත. අයි මේ සිත බාහිර දෙයක් හම්බ වෙන තැන අනිමිත්ත සමාධිය. එයි එනේන සිත දකින්න ප්‍රතිපත්තිය තුළයි මේ සමාධිය උට හම්බ වෙන්නේ. එතන ශුන්්‍යතයි. එතන ශුන්්‍යත වෙලා තියෙන සම්මුති ප්‍රඥාප්තිය ශුන්්‍යත වෙන්නේ. කෙලෙස්. කෙලෙස් හටගන්නේ. කෙලෙස් වලින් ශුන්්‍යතයි. අන්න ඒ කෙනාට ක්‍රියාව තියෙනවා. ඒ ක්‍රියාවට මේ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත ඒ සමාධියක් තියෙන. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියක්, චිත්ත විමුක්තියක් එක්කලා ඔහු කටයුතු කරනවා. ඒ ලෝකෝත්තර භූමිය. ඒ කෙනා කවුද? ආර්යයන් වහන්සේ නමක්. ඔහු පුජ්‍යලෙක්ද? නෑ. ඇයි ඔහු පුජ්‍යලෙක් නොවෙන්නේ? කොහොමද ඔහුට ආත්ම සංකල්පයක් නැහැ. ඔහුට මේ අන්ත දෙක නැහැ. හොඳ නරක ඒවා ඔක්කොම තියෙන අන්ත දෙක ඇතුලේ.
පෘථග්ජන දෘෂ්ටිගත ලෞකික භූමියේ. ලෝකෝත්තර භූමියේ ආර්ය භූමියේ වෙන් වෙන්නේ මෙන්න මේ පච්චේ පරිග්ගා ඥානෙ. එතන තියෙන්නේ ඔබට හම්බ වෙන මෙතන කඩයිම ඔබ දකින්න විමෝචන චිත්තං කියන තැන. ඔබ ආනාපාන භාවනාව තුලත් මේක හම්බ වෙනවා. ඊට පස්සේ ඔබට හම්බ වෙන්නේ අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිච්චසමුප්පාදානුපස්සනාව. ඒකට හේතුව තමයි මෙන්න මේ සිත මිදෙන තැනයි නිබ්බිදාව. ඒක මේ බාහිර මේ ලෞකික සමාජයේ කතා කරන කලකිරීමක් නෙමෙයි. මිනිස්සු මේ කලකිරලා තියෙන්නේ මේ බාහිර මේ ලෞකික බඩු මුට්ටු වලට. එහෙම එකක් නෙමෙයි. මේ සිත මිදෙන තැන ඒ සිතේ තියෙන ගින්න නැති වෙන රාගය නැති වෙන තැනයි විරාගය. ඒ සිතේ මිදෙන තැන සාන්ත සුවයක් දැනෙන්නේ. ඒ ලෝතර සුවයයි දැනෙන්නේ. ඇයි මේ සිතුවිලි වල තියෙන ගින්න ඒක ලෞකික සුවයක් වුණාට මේ මොන හරි දෙයක් ලැබුණාම බඩු මුට්ටු මොන හරි ලැබුණාම තියෙන ඒ ආසාව තියෙන්නේ ලෞකිකයි. නමුත් ලෝකෝත්තර සුවය මේ ලෞකික සුවය වගේ බඩු මුට්ටු නැති වෙනකොට ආයි නැති වෙන්නේ නැහැ. අරක ඒ සේරකෙම අනින්ට වෙලා. අර ආයතන වලට ඇස කන දිවනාසේ ලස්සන රූපයක් ආවම ඒකට සතුටු වෙලා එන සුවය, රස කෑමක් ආවම ඒකට සතුටු වෙලා එන සුවය, මිහිරි ශබ්දයක් ආවම ඒකට සතුටු වෙලා එන සුවය, එහෙම නැත්නම් ඔය ගඳ සුවඳක් ආවම ඒකට සතුටු වෙලා එන සුවය, පහසට සතුටු වෙන සුවය, සිතුවිලි වලින් එක එක මනෝ රාගික සිතුවිලි වලින් මේ එන සුවය, එහෙම සුවය ලෞකිකයි. මේක එහෙම එකක් නෙමෙයි. ওই සේරගෙම මිදිනා ඒ ඔක්කොම එයාට ප්‍රත්‍යක්ෂ ඥානෙට අවබෝධ වෙනකොට එයාට ඒ දැන් මොන හරි දැන් අපි හිතමු ලස්සන රස කෑමක් වුණාම කාලය වරනම දුකයිනේ. ඒක ආයි කන්න බෑනේ. ඒක ආයි කෑවත් ඊට පස්සේ ඒක විලින් රහක් හොයන්නේ අරහම හැමදාම කන්නත් බෑනේ. හැමදාම කේක් කන්න පුළුවන්. ඒ කේක් එපා වෙනවා. අන්නේ වෙනස තමයි ලෞකික සුවය කියන්නේ. ඒ වෙනස අනිත්‍ය වෙන එකයි ලෞකික සුවය කියන්නේ. ඒක වෙනස් කර හොයන්න ඕනේ. නමුත් ලෝකෝත්තර සුවේ වෙනස් කර හොයන්න ඕන එකක් නෙමෙයි. මේකේ සත්‍ය දකිනකොට මේ සේරගෙම මේ ගින්නක් තමයි වෙනස් වෙන සුවේ තුල තියෙන්නේ. දැන් ඔබ හිටන් ඉන්නකොට හිතනවා වාඩි වෙන එක සැපයි කියලා. වාඩි වෙනකොට හිතනවා ආයි මේ කකුල් දෙක රිදෙනවා මේ දැන් ඇවිදින්න ඕනි කියලා ඇවිදින එක සැපයි කියලා. ඇවිදිනකොට හිතනවා බෑ දැන් පොඩ්ඩක් ඇලවෙන්න ඕනි නිදි ගන්න ඕනි ඒක සැපයි කියලා. නිදිගෙන ඉන්න බෑ. කොන්ද රිදෙනවා ආයි හිතනවා මේ හතර ඉරියව්වෙම දුකයි. ඔය වෙනස් කරන එක තමයි සැපයි කියන්නේ. ඔය වෙනස් කරන එක අනිත්‍යයට තමයි ඕගොල්ලෝ ඔය ආත්මයයි ප්‍රාණයයි සැපයයි ඔක්කොම කියන්නේ. නමුත් ඔය වෙනසට තමයි ඕගොල්ලෝ කියන්නේ මේ පණ තියනවා කියලා. ඇත්තටම එහෙම එකක් නෑ. ඕක දෘෂ්ටියක්. ඒක බොරුවක් නිසා මායාවක් නිසා මේ අනිත්‍යයට ඕගොල්ලෝ සැපයි කියන නිසා ඕගොල්ලෝ ඒක අනිත්‍ය වෙන එක නවත්ත ගන්න බෑ ඕගොල්ලන්ට. ඇයි සංකතයේ ස්වභාවය ඕකයි කියන්නේ ඒකයි. නමුත් ඕක දකින්න කෙනා අනිත්‍යට වෙන එකකට සැප හොයන්නේ නැහැ. ඔය සිතේ සත්‍ය දකින්නකොට ඒ හැම එකකින්ම මිදෙනවා. හිතම ගින්නක් බව දකිනවා. අන්න සාන්ත සුවයක් දැනෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රනීතං ලෝතුරු සුවේ සදාතනිකයි. ඔබ මැරෙන මොහොතේ සුවයක් ඔබට දැනෙන. ඇයි ඔබ එක්ෂණික සිතකයි දකින්නේ මේ කතාව. ඔබ ජීවත් වෙන්නේ එක් සිතක්වත් ඇත්තට මේ කතාවේ ඔබට ඉතුරු ටික පැහැදිලි කරනකොට නැති බව වැටහෙවි. එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. තවත් දීර්ඝ පැහැදිලි කිරීමකට අපිට යන්න තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝතුරු සුවේ කියන්නේ නිවන නෙමෙයි. ලෝතුරු සුවයෙන් එහාටත් අපිට පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් මේ දීර්ඝ කාලයක් ගත වෙනවා. බොහොම ඉවසීමක් තියෙනවනම් ඔබට පුළුවනි තව දීර්ඝ කාලයක් මේ අරගෙන පැහැදිලි කරන්න ඕන කමක් තියෙන කතාවක්. කෙටියෙන් ඔබට පුංචි දෙයක් ඉදිරිපත් කරනවා නම් ඒ කතාව ගැන ඔබට මේ ක්ෂණික සිතක ඇතිවීම නැතිවීම උදේවැය ඥානෙ. උදේ හට ගැනීම වය සමුදය හට ගැනීම අත්ගමේ නැතිවීම. උදේවැය ඥානෙ. එතනදී ඇති වෙන බය ඥානෙ, බහිතුපට්ඨා ඥානෙ, ඒක ඊට පස්සේ ඒකට කැමති වෙන්නේ නැහැ. දැන් ඔබට බාහිර කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඔබවත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ ශරීරෙත් බාහිරමයි. ඒක රූපේ කායෙත් බාහිරමයි. ඒක හම්බ වෙන්නේත් නැහැ. ඔබ කියලා කෙනෙක් හම්බ වෙන්නේත් නැහැ. පුජ්‍යලයා හම්බ වෙන්නේත් නැහැ. ඇත්තම කියනවා. දැන් රූපයක් නැත්නම් රූපෙන්නේ දැන් ඔය පුජ්‍යලයා කියන්නේ රූපේ නැහැ. රූපෙත් බාහිරනේ ඒකත් නැති වෙනවා. දැන් බාහිර පොත විතරක් නැති වෙලා නවතින්නේ නැහැ. ඔබේ රූපෙත් බාහිරම තමයි. ඇයි ඔය ඕම් බලන්නේ ඔබේ රූපේ දිහා ඒක බාහිරම තමයි.
රූපෙත් නැති වෙනවා. එතකොට ඔබ කියන්නේ සිතටනේ. එතකොට සිතෙත් ඔබ නැහැනේ. ඒ සිතත් නැති වෙනවා. මොකක්ද දැන් තියෙන්නේ? පුජ්‍යලයක් නැති වෙනවා. සම්පූර්ණම නේතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තා. මගේ ආත්මය කියන කතාවම නැති වෙනවා. රූපේම ආත්මය කරගත්ත කතාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ආත්මයක් කියන කතාවකුත් නැති වෙනවා. දැන් ඔබ සබහා දහම් බවට පත් වෙනවා. දැන් ඔබ ප්‍රතිපදාව තුළ ඉන්නේ. ඒ ප්‍රතිපදාව අනාගාමි භූමියෙන් එහා තියෙන්නේ. ඒ ප්‍රතිපදාව රහත්භාවයේ දක්වාම තියෙනවා. එතන උද්දම්භාගී සංයෝජන පෙන්නනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. එතන ඇත්තටම රූපරාගයක් තියෙනවා. අරූපරාගිකුත් තියෙනවා. මේක භාවනා කරනකොට හම්බ වෙන එකක් නෙමෙයි. සමහර කියන මේක භාවනා කරනකොට එන ඒගොල්ලෝ ඒ පොත දිහා බලලා කියන්නේ. නමුත් ඔබ ප්‍රායෝගික පැත්තට ඇවිල්ලා නැහැ. ඔය ප්‍රායෝගික පැත්තේ අත්දැකීම් තියෙනවා. කවදාවත් ඔය වචනේ කියන්නේ මේ රූප ධාන අරූප ධාන කතාවක් නෙමෙයි. මේක ඔබට ලෞතුරු සුවයට එනකොටයි දැනෙන්නේ. ඒ සුවේ තුල රාගයක් තියෙනවා. ඒ රූපේ රාගයකුත් තියෙනවා. අරූපේ රාගයකුත් තියෙනවා. මේ රූප රාග අරූප රාග දෙකෙන්ම මෙතනත් ඔබ මේ රූපේ ඔබ දැන් මෙතන අරූපේ අවබෝධ වෙලා ඔබ මේ තුල ලෝතුරු සුවයටපත් වෙනකොට මේ දෙකෙන්ම මිදෙනවා. ටික ටිකයි මේ කතාව සිද්ධ වෙන්නේ. එක දවසින් එක මොහොතේ එහෙම වෙනවා. උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කෙනාගේ හැටියට වෙනස්. හැබැයි ප්‍රතිපදාව පනවන්නේ බුදුන් වහන්සේ ඇත්තටම මේ ප්‍රතිපදාව පනවන්නේ මේ මොහොතේම සිද්ධ වෙන්නේ නැති වුණත් ඒක මේ විදිහට සත්‍ය දකින්න සිත එනේන සිත දකින්නකොට ෂේවීන ගිහිලා ශීනාස්ත්‍ර රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒක තමයි ඔගතන සූත්‍රයේ පෙන්නන්නේ. මෙතන පීනුවත් ගිලෙනවා. එක තැන හිටියත් ගිලෙනවා කියන්නේත් ඒකයි. මේ සිතට එනේන අරමුණ දකින්න මිදෙන කතාව එනේන තැන සත්‍ය වෙන්න බෑ. එයා මේ ප්‍රතිපදාව තුල දැන් දකින්න ඕනි කුමක්ද? එක අධියරකදී සෝවාන් මට්ටමේදී ආ දකින්නේ බාහිර බොරුවක් කියන එක විතරයි. බාහිරට යන්නේ නැති. නමුත් එයාගේ සිතේ එතකොට තියෙනවා ඒ පොත කියන එක. නමුත් ඒ සෝවාන් මට්ටම. නමුත් බාහිරෙන් මෙදෙන තැන ඒකට ඇලෙන ගැටෙන තැන නැති වෙන තැන තමයි සකදාගාමි මට්ටම. කාමරාග පටිග නැති වෙන තැන. හැබැයි ඊට පස්සේ අනාගාමි මට්ටමට එනකොට ආගාමි කෙනාම නැති වෙනවා. ඒ කියන්නේ සිතෙත් කෙනා නැති වෙනවා. අන්න එතකොට රූපෙනුත් මිදිලා නාමෙනුත් මිදිලා ඔබ එතකොට ඒ නාම රූප දෙකම නැති වුණු තැන තමයි ඔබ එන්නේ මේ අරහත් මාර්ගයට. අරහත් මාර්ගය තුල තමයි ඔබට මේ ශුන්‍යතාවය තුල මේ තියෙන ප්‍රතිපදාව දැන් ඔබේ එන අරමුණේ බාහිරනොත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා. ඔබ සක්මන් භාවනාව කරනකොට වුණත් ඔබට පොළව කියන එකත් සම්මුතියක්, කකුල කියන එකත් සම්මුති නාමයක්. නමුත් ඔබට මේ දැනෙන තද ගතියට හිමිකාරයක් නැහැ. ඔබ දිත්තේ මත්තන් කියන තැනට එනවා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. දුටු බවක් තියෙනවා. අන්න ඒකයි මෙතන මේ ශුන්‍යතාවයේ ඇතුලේ ඔබට දකින්න ලැබෙන ක්‍රියාසිත. ශුන්‍යතාවයේ ඇතුලේ ඔබට දකින්න ලැබෙන මේ මොහොතට අවදිය කියන තැනත් මෙතනමයි. මේ මොහොතට අවදිය කියන තැන ඔබ සිහියෙන් නුවණින් දකින්න ඕනේ. මේ මොහොත පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තවත් ටිකක් ගැඹුරු විග්‍රහයක් යනවා. එතකොට මේ කියන තැන ඔබට ප්‍රභාස්වර සිත තියෙන්නේ. ඒක කෙලෙස් මුකුත් සම්මුති ප්‍රඥාප්ති මුකුත් නැහැ. ඒකයි මෙතන මේ ප්‍රභාස්වර සිතේ මේ ස්කන්ධයක් තියෙන නිසා. ඒකයි මෙතන නිබ්බිදාව කොටස් දෙකකට බෙදන්නේ. සෝපරිශේෂ නිබ්බාන සහ අනුපරිශේෂ නිබ්බාන කියලා. මෙතන ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධයක් තියෙනවා කියන්නේ විඳින් හැඳින් දැන ගැනීම කියන්නේ මෙතන සැප දුක් නෙමෙයි. අන්න එතනනුත් පේනවා අර විඳීම් හැඳින් දැන ගැනීම කියන්නේ සැප දුක් නෙමෙයි කියලා. දැන් ගොඩක් අය සමහර තැන්වල පටලෝගෙන තියෙනවා මේ ස්කන්ධය කියන්නේ සැප දුක් කියලා. විඳීම් හැඳින් දැන කියන්නේ සැප දුක් නෙමෙයි. ඒක තියෙනවා රහතන් වහන්සේටත්. නමුත් ඒ සැප දුක් නෙමෙයි. එතන තියෙන්නේ ඇත්තටම මේ හැඩතලේ. හැඩතලේ කුමක්ද කියන එක විතරයි. ඒ හැඩතලයට ප්‍රඥාප්ති සම්මුති නැහැ. කෙලෙස් නැහැ. ඒ ස්කන්ධයක් වන පුංචි දරුවටත් තියෙනවා. ඒ පුංචි දරුවටත් තියෙනවා ඒ ප්‍රභාස්වර සිතේ. ඒක තමයි ප්‍රභාස්වර සිත කියන්නේ. ඒ සිතේ නැහැ ප්‍රඥාප්ති සම්මුති. මෙතන සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ කෙලෙස් ඇලවිලා, කෙලෙස් ගැලවිලා. කෙලෙස් ඇලවීම තමයි ආශ්‍රව, කෙලෙස් ගැලවීම තමයි අනාශ්‍රව. උපතින් එන්නේ සාස්ව ආශ්‍රවට හිත ඇති. මෙතන ආශ්‍රව වෙනවා
ඊට පස්සේ රැවටෙනවා විඥාන මායාවට. ඊට පස්සේ ඔබ ඒ ටික ෂෙයා කළා තමයි සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් අනාශ්‍රව බවට පත් වෙන්නේ. හැබැයි මෙන්න මෙතන මේ මොහතට අවදිය කියන තැන ශුන්්‍යතාවය කියන තැන මේ ශුන්්‍යතාවයේ බාහිර බඩමුට්ටු නැති වෙන ශුන්්‍යතාවයක් නෙමෙයි. ප්‍රඥාප්ති සම්මුති වලින් කෙලෙස් වලින් නැති තැනයි ශුන්්‍යතාවය. මේ සිතෙන් සිත මිදෙන තැන. සිතෙන් සිත මිදෙන තැන ඔබේ සිතේ සම්මුති නාමයක් නැතුව ලෝකෙ දිහා බලන්න කිව්වේ අපි ගිය පාර. ඔබ දැන් මේ මොහොතේ ඒ දේ බලන්න. ওই සම්මුති ප්‍රඥාප්ති නාමය නැතුව ඔබ දැන් මේ මොහොතේ ඔබේ සිතට එන අරමුණු දිහා බලන්න. ප්‍රඥාප්ති සම්මුති නාම ඔය ඇඳ පුටු මේස කබඩ් ඉර හඳ සේරම ප්‍රඥාප්ති සම්මුති අපි හදාගත්ත නම්නේ. ඒ සේරම මකලා ලෝකෙ දිහා බලන්න. අන්න ශුන්‍යතාවය. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කිව්වේ ඔන්න ඔකටයි. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලන කෙනාට ප්‍රඥාප්ති සම්මුති නම් ටික හම්බෙයි. එතකොට ලෝකෙ ඇත්ත පේනවා. ඇත්ත නම් ලෝකෙ